සුබ දවසක් පුතා. අපි පටන් ගන්න පුතේ පෙබරවාරි මාසේ 5. මම වඩ පොරොන්දු වුණා පෙබරවාරි මාසේ අපි 10 ශ්‍රේණියේ වීඩියෝ 5ක් කරනවා කියලා. හැබැයි මම පුතා කලබල වෙන්න එපා. මම මේ වීඩියෝ එක කරද්දී වාක්‍යයයි සර් අපිට සර් තාම SSP 8 දීලා නැහැ. මොකද අපි පෙබරවාරි මාසෙට දුන්නේ පුතේ SSP 4නේ සාමාන්‍ය දවස් 4නේ පන්ති කරන්නේ. ඒ වුණත් පුතේ මේක තේරුම් ගන්න ඇයි සර් 5ක් කරන්නේ? සාමාන්‍යයෙන් grade 10 එකේ මම වැඩ පටන් ගන්න පුතේ සාමාන්‍යයෙන් නම් ජනවාරි මාසේ නෙමෙයි මම පටන් ගන්න පුතේ දෙසැම්බර් මාසේ. හැබැයි මේ ප්‍රශ්නත් එක්ක දෙසැම්බර් මාසේ වාට පන්ති පටන් ගන්න ලොකු හොඳ වාතාවරණයක් තිබ්බේ නැහැ 9න් 10ට එද්දි. ඒ නිසා මගේ දරුවෝ අය පටන් ගත්තේ ජනවාරි මාසේනේ. ඒක මගේ ඔළුවේ තියෙනවා සාමාන්‍ය පරිදි මගේ පුතා 20යි 22 දෙසැම්බර් මාසේ O level ලිව්වොත් ඔයාට පොඩ්ඩක් අපිට කරන්න දෙන වැඩ ටික අන්තිම මොහොතේ හිර වෙයි කියලා. ඒ නිසා මගේ සාමාන්‍ය සැලැස්මනු වැඩ ටික යද්දි මට දවස් එක මාසෙට 4 නෙමෙයි 5 විතර පන්ති කරන්න වෙයි. ඒ නිසා මම තීරණය කරා පෙබරවාරි මාසෙම දවස් 5ක් පන්ති කරා. හරි ඒ නිසා පුතේ හොඳින් තේරුම් ගන්න වටහා ගන්න. ඔයා කලබල වෙන්න එපා. සර් පෙබරවාරි මාසේ 5 වීඩියෝ එක දැම්මොත් ඔයා ගාව SSP 8 නැත්තම් හරි ඔයාට මාර්තු 3 වෙනිදා ඉඳන් බදාදා ඉඳන් ගන්න පුළුවන් මාර්තු මාසේ ටියුට් ටික. අන්න ඒකේ තියෙනවා SSP 8යි MCQ 9යි. හරි ඒ දෙක අරගෙනම පෙබරවාරි මාසේ 5 ඔයා බලා ගන්න. සර් කියන දේ මගේ පුතාට පැහැදිලි නේද? හරි පෙබරවාරි මාසේ 5 බලන්න මාර්තු මාසේ ටියුට් සෙට් එක ගත්තට පස්සේ මාර්තු මාසේ ටියුට් සෙට් එකේ 10 ශ්‍රේණි දරුවන්ගේ මාර්තු මාසේ ටියුට් සෙට් එකේ පුතේ හරි වා ඔයා පුතා නිකන් සංසන්දනය කරන්න මේ වගේ SSP 5කුයි හරි රතු පාට MCQ 5කුයි ඔයාට 4 5 6 කියන පාඩම් වල ලොකු නිබන්ධනේ ලොකු ටියුට් එකයි හරි ඊළඟට ඔයාට පුතේ ප්‍රශ්න පත්‍ර පොතක් ස්කූල් පේපර්ස් 5ක ප්‍රශ්න පත්‍ර පොතක් සහ ඔයා තනියෙන් කරන්න වෙනම පේපරයක් මේ සියල්ල ඔයාට හම්බෙන පුතේ මාර්තු මාසේ ටියුට් සෙට් එකත් එක්ක හරි පොඩි දෙයක් නෙමෙයිනේ පුතේ ඒ ක්‍රියාවලිය සරල නෑනේ ඔයාගේ අතර සියුම් ඔය ටික එද්දී ඒකට වෙන කැපවීම සහ ඒක දෙන සැලැස්ම පුතේ පටු නෑ බොහොම පුළුල්. ඒ නිසා පුතේ තේරුම් ගන්න අපි වැට්ටික් කරගෙන යමු. හරි මේ වෙලාවේදී පුතේ යම් යම් අසිරුතා ඇති වෙයි. නමුත් ඒව මඟ හරවගෙන පුතේ අදාළ වැඩේ කාර්යයන් ටික කරගෙන යමු. හරි. එහෙනම් මුලින්ම එන්න අපිට පටන් ගන්න අපි SSP අංක 8 122 අවශ්‍යතා හා උවමන පුතේ බලන්න SSP 8 122 බලන්න අවශ්‍යතා හා උවමනා අතර පවත්නා වෙනස්කම් 4ක් දක්වන්න. අවශ්‍යතා අත්‍යවශ්‍යයි උවමනා අත්‍යවශ්‍ය නොවේ. ඉක්මනට ලියා ගන්න. පොදු වීම විවිධ වීම නිර්මාණය කළ නොහැකි වීම නිර්මාණය කළ හැකි වීම සීමිත වීම අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි. හරි අවශ්‍යතා උවමනා අතර වෙනස්කම් 123 බහන්ඩ වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී සලකා බලන කරුණු කවරේද? භාණ්ඩයක් වෙළඳපොළට දාද්දී සලකා බලන කරුණු පාරිභෝගික රුචිකත්වය ආදායම් මට්ටම සමාජ තත්ත්වය පාරිභෝගික රුචිකත්වය ආදායම් මට්ටම සමාජ තත්ත්වය 124 ස්වභාව ධර්මයෙන් ලැබී ඇතිද ඒ ආකාරයෙන්ම උකහා ගන්නා කර්මාන්ත නිෂ්කර්ෂක වන අතර ස්වභාව ධර්මයෙන් ලැබී ඇතිද කිසියම් වෙනසකට ලක් කරන කර්මාන්ත නිර්මාණක වේ. නිෂ්කර්ෂක නිර්මාණක 125 මුදල් විසින් ඉටු කරන ලබන ප්‍රධාන කාරණ 4 මුදලින් කරන කාරණ 4 විනිමය මාධ්‍යයක ක්‍රියා කිරීම
විනිමය මාධ්‍යවස ක්‍රියා කිරීම, වටිනාකමේ මිනුම් දණ්ඩක් වීම, වටිනාකමේ සන්නිධියක් වීම, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් වීම. හරි. ඊළඟට 126 ව්‍යාපාර වර්ධනයේ ප්‍රධානතම අදියර බහණ්ඩ හුවමාරු ක්‍රමයයි. බහණ්ඩ හුවමාරු ක්‍රමයයි. 127 ව්‍යාපාරවල පහසුව සඳහා බැංකු සංවිධානය වී ඇති ප්‍රධාන ආකාර දෙක. ඒකීය බැංකු ක්‍රමයයි අන්තර් බැංකු ක්‍රමයයි. ඒකීය බැංකු ක්‍රමයයි අන්තර් බැංකු ක්‍රමයයි. අන්තර් බැංකු කරණය. 128 ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ අවස්ථාවක් වෙළඳ පොළක් වේ. 129 නිෂ්පාදනය ප්‍රාථමික, ද්විතීක, තෘතීක ලෙස ප්‍රධාන කොටස් තුනකි. ප්‍රාථමික, ද්විතීක, තෘතීක ලෙස ප්‍රධාන කොටස් තුනකි. 130 පහත සඳහන් ඒ තීරුව හා බී තීරුව නිවැරදිව ගලපන්න. කළමනාකරුවෝ C තීරණ ගැනීම හා තීරණ ක්‍රියාත්මක කිරීම. ගනුදෙනුකරුවෝ ගුණාත්මක නිෂ්පාදිත ලබාගත හැකිය. 3 රජය රැකියා අවස්ථා උත්පාදනය. රැකියා අවස්ථා උත්පාදනය. හරි. 131 පහත සඳහන් ප්‍රකාශ අතරින් සත්‍ය T අසත්‍ය F ලකුණු යොදන්න. ව්‍යාපාරයක අයිතිකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන් අභ්‍යන්තර නැහැ. හරි. අයිතිකරුවෝ කළමනාකරු සේවකයන්, ගනුදෙනුකරුවෝ අභ්‍යන්තර වෙන්නේ නැහැ. F අසත්‍යයි. පොලි අනුපාත උද්දමන රැකියා නියුක්ත ආර්ථික. හරි. T සත්‍යයි. T ව්‍යාපාරයක් බාහිර පරිසරයේ අධ්‍යයනයේ අවස්ථා හා තර්ජන හඳුනාගත හැකි වේ. ඇත්ත සත්‍යයි. T පරිසර හානි අවම වන ආකාරයෙන් සිදු කරන හරිත නිෂ්පාදනය වේ. සත්‍යයි. T 132 තාක්ෂණික පරිසර සාධක 4ක් නම් කරන්න. තාක්ෂණික 4යි යහන්නේ 4යි ඕනේ. නව සොයා ගැනීම, පරිගණක, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය. නව සොයා ගැනීම, පරිගණක, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය. 133 දක්ෂ කළමනාකරුවන් හා සේවකයන් ව්‍යාපාරයට ශක්තියක් වන අතර අදක්ෂ සේවකයන් ව්‍යාපාරට දුර්වලතාවයකි. හරි. ඊළඟට 134 අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ආකාර වනුයේ අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයි, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයි. 135 පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ආකාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි, මහා පරිමාණ ව්‍යාපාරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි, මහා පරිමාණ ව්‍යාපාරයි. 136 A B C D E F කියලා 6ක් තියෙනවා. ඉහත ව්‍යාපාර සංවිධාන අතරින් නෛතික පැවැත්ම රහිත තනි පුද්ගල නෑ. A නෑ. C නෛතික පැවැත්ම නැහැ. හරි. අසේ A නෛතික පැවැත්ම නැහැ. B ද තියෙනවා, ඒක එන්නේ නැහැ උත්තරේ. හවුල් වලටත් නෛතික පැවැත්ම නැහැ. ඒක තමයි එන A C D සමපාකාර වලටත් තියෙනවා. ඒක එන්නේ නැහැ. A C E දෙපාර්තමේන්තු නෛතික පැවැත්ම නැහැ. එන A C E සමිති වලට නැහැ. එන්නේ නැත්තේ B D විතරයි. B D විතරයි. A C E F 137 හිමිකාරීත්වයේ එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර කේවල ස්වාමි නැත්නම් තනි පුද්ගල. කේවල ස්වාමි නැත්නම් තනි පුද්ගල. 138 ලාභ ලැබීමේ අරමුණෙන් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාර. හරි. පුද්ගලය අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාර. 38 139 හවුල් ව්‍යාපාරයක සිටින උපරිම සමාජිකයන් සංඛ්‍යාව 20කට සීමා කරනුයේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේය. පනත මගිනේ 2007 අංක 7 දරන සමාගම් පනත මගිනේ. හරි. 140 හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පනත වනුයේ
1890 හවුල් ව්‍යාපාර ආඥා පනතයි. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතයි. 141 බොහෝ විට ගණකාධිකාරීවරුන් නීතිඥයින් බදු නිලධාරීන් වැනි වෘත්තීන් වල යෙදී සිටින අයද හවුල් ව්‍යාපාර පවත්වාගෙන ලබයි. හරි ගණකාධිකාරීවරුන් නීතිඥයෝ බදු නිලධාරී වෛද්‍යවරු ගන්න පුළුවන්. අනේ ඒ වගේ වෘත්තීන් හවුල් ව්‍යාපාර යෙදී සිටිනවා. 142 හවුල් කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවය හවුල් ගිවිසුම වේ. හවුල් ව්‍යාපාරයේ ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වා යන්නේ නම් එය හවුල් ඔප්පුව වේ. හරි එහෙනම් SSP එක හරි බලන්න හොඳින් අහගන්න පැහැදිලි හොඳට තේරුම් ගන්න පුතේ. දැන් අපේ ටියුට් එකේ නම් මම හිතන්නේ අපි ඉන්නේ හවුල් ව්‍යාපාර ඉවර කරා. ක්‍රියාකාරකම් අංක 2ක් ඉවර කරා. පිටු අංක 40 ඉවර කරා මම හිතන්නේ. ඔව්. උදා ඊළඟට අපි ඉන්නේ පුතේ පිටු අංක 41 සමාගම් පටන් ගන්න තැන අපි ඉන්නේ. හොඳින් තේරුම් ගන්න පුතා අවධානය දෙන්න. හරි බලාගෙන අහගෙන ඉන්න. හරි හොඳින් අහුම්කම් දෙන්න පුතේ. බලන්න. දැන් මගේ දරුවෝ අහගන්න. දැන් පැහැදිලිව පුතේ තේරුම් ගන්න. හරි දැන් අපි ඉන්නේ පුතේ මාතෘකාව අයි පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම කතා කරා. අපි දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය කතා කරා අධ්‍යයනය කරා. අපි දැන් ඉන්නේ ව්‍යාපාර සංවිධානවල. අර ඒ ව්‍යාපාර සංවිධානවල දැන් මැද කොටස අපි ඉන්නේ. අද කතා කරලා තව දවස් අධ්‍යයක් ඇති මේක ඉවර වෙනවා. ඒ කියන්නේ මාර්තු මාසේ දෙවෙනි වීඩියෝ එකේදී පුතා ඉවර වෙලා මාර්තු මාසෙ තුල ප්‍රධාන මාතෘකාවක් කරන ගිණුම්කරණය ඔයාගේ අපි අත තියෙන ගිණුම්කරණය පුතේ දැන් තේරුම් ගන්න බොහොම හොඳ මාසයක් වැඩ වැඩියෙන් කරන මාසයක් ගොඩක් වැඩ කරන මාසයක් තේරුම් ගන්න. ඒ නිසා පුතේ මහන්සි වෙන්න වැඩ කරමු. පේපර්ස් ගොඩක් වා කරනවා. මේ පන්තිට අමතරව තවත් පැයක වෙනම පන්තියක් කරන්නේ පන්තිය කරන්න මම සල්ලි ගන්න නෑ. ඒ ප්‍රශ්න පත්‍ර පොත විතරක් ඔයාලට පුතේ පොතට රුපියල් 100ක් ගන්න පුළුවන් එච්චරයි. ඒ පොත ඔයාලට ෆොටෝකොපි කරන්න පුතා ඊට ගාණක් යනවා. හරි ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න මේ පන්තිර වෙනම අමතර ගාසුවක් අය කරන්නේ නෑ. ග්‍රේඩ් 10 එක දරුවෝන්ගේ ටියුට් ක්ලාස් එකට. හා සාමාන්‍ය පන්ති ගාස්තු විතරයි පුතේ. වෙනම ඒ පැය දෙකට අමතරව තව පැයක් කරන් මම මේ පේපර්ස් පොත කතා කරනවා. ඒ පේපර්ස් පොත ඉවර වෙද්දි වෙනම මම ඔයාට ආයේ ඇකවුන්ටිං වලින් ආයෙ ප්‍රශ්න කතා එහෙනම් තේරුම් ගන්න මගේ දරුවෝ. ගොඩාක් වැඩ කරන පන්තියක් ග්‍රේඩ් 10 එක හරි ඒ වැට් එක කරගෙන යන්න ඕනේ. දැන් මහන්සි වෙලා පුතේ මහන්සි වෙලා වැඩ කරන්න. අපි ලොකු ගමනක් යන්න ඉන්නේ. මහන්සි වෙන්න පුතේ. බලන්න හැමෝම හොඳින් තේරුම් ගන්න. අහගන්න. පුතා එහෙනම් දැන් ඔන්න SSP එක ඉවර කරා. දැන් එන්නේ මගේ පුතාලා මොකටද? අපි මතක් කරගන්න පුතේ අවශ්‍යතා උමනා ටික අපි හැමදාම දන්නවා. මේ තියරි පාඩම් තුනේදී අපි ඒක මතක් කරගන්නවා. එහෙනම් පුතේ අවශ්‍යතා කියන්නේ මොකක්ද? උමනා කියන්නේ මොකක්ද? නිෂ්පාදිත මොකක්ද? නිෂ්පාදනය මොකක්ද? ව්‍යාපාර මොකක්ද? වෙළඳපොළ මොකක්ද? පළවෙනි පාඩම අපි ඔය ටික කතා කරමු. අවශ්‍යතා. මම පුතා දන්නා අවශ්‍යතා ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. පුතේ කියමු ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. පුතේ වමනා මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනාවේ. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනාවේ. උදා නිෂ්පාදිත මිනිස් අවශ්‍යතා තුලින් මතුවන උවමනා. මිනිස් අවශ්‍යතා තුලින් මතුවන උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ඕනෑම දෙයක් නිෂ්පාදිත වේ. මිනිස් අවශ්‍යතා තුලින් මතුවන උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ඕනෑම දෙයක් නිෂ්පාදිත වේ. නිෂ්පාදනය පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව සම්පත්වල ස්වરૂපය වෙනස් කරමින් එම සම්පත්වලට වටිනාකමක් එකතු කිරීම නිෂ්පාදනය වේ. හරි පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව සම්පත්වල ස්වરૂපය වෙනස් කරමින් එම සම්පත්වලට වටිනාකමක් එකතු කිරීම නිෂ්පාදනය වේ.
අන්න පුතේ ව්‍යාපාර මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර මිනිස් අවශ්‍යතා උවමනා සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. වෙළඳපොළ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ අවස්ථාවක් වෙළඳපොළක් වේ. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ අවස්ථාවක් වෙළඳපොළක් වේ. අපි ඊළඟ පුතේ ව්‍යාපාර පරිසරය අපේ දෙවෙනි පාඩමට හරි අන මතකයි මම පුතාට අපි කිය ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි ඒ තමයි අභ්‍යන්තර හේවත් සූක්ෂම බාහිර හේවත් සාර අභ්‍යන්තර හේවත් සූක්ෂම බාහිර හේවත් සාර අභ්‍යන්තර සාධක ඔයා දන්නවා මොනවද අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ කියන්නේ අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ අන්න ඔයා දන්නවා බාහිර සාධක ගනුදෙනුකරුවෝ තරඟකරුවෝ බලපදිමද ගනුදෙනුකරුවෝ තරඟකරුවෝ සැපයුම්කරුවෝ දේශපාලන පරිසරය නෛතික පරිසරය තාක්ෂණික පරිසරය ආර්ථික පරිසරය ගෝලීය පරිසරය අන්න පුතේ මොකද්ද කියන්නේ ගනුදෙනුකරුවෝ තරඟකරුවෝ සැපයුම්කරුවෝ දේශපාලන පරිසරය නෛතික පරිසරය තාක්ෂණික පරිසරය ආර්ථික සහ ගෝලීය ඒක අපි කතා කරා පුතා සාමාන්‍යයෙන් අභ්‍යන්තර පරිසරය හා එහි සාධකයන් පාලනය කළ හැකි නමුත් බාහිර පරිසරය සහ එහි සාධකයන් පාලනය කළ නොහැකි අපි ඊළඟට ආපුතේ මොකක්ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවිධාන වර්ග අන්න පුතේ තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන වලට අපි ආවා තුන්වෙනි පාඩම අපි ආවා ව්‍යාපාර සංවිධාන අනේ ශ්‍රී ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග පුතේ මොනවාද තනි පුද්ගල ව්‍යාපාර කේවල ස්වාමි තනි පුද්ගල ව්‍යාපාර කේවල ස්වාමි අන්න හවුල් ව්‍යාපාර කේවල ස්වාමි හවුල් ව්‍යාපාර සංස්ථාපි සමාගම් සමුපාකාර සමිති සංවිධාන සංස්ථා දෙපාර්තමේන්තු අනන්ත දෙපාර්තමේන්තු ඊළඟ සංස්ථා අන්න පුතේ ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග ඊළඟට අපි ආපුතා ඒ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය වන නිර්ණායක පුතේ මොනවාද හිමිකාරීත්වය අයිතිය මත හිමිකාරීත්වය අයිතිය මත ඊළඟ අරමුණ අනුව ඊළඟට පුතේ මොකද පරිමාණය අනුව ප්‍රධාන තුන තවත් බෙදනවා නෛතික ස්වභාවය සහ වගකීම අනුව ප්‍රධාන තුන හිමිකාරීත්වය අයිතිය අරමුණ සහ පරිමාණය හරි ඊළඟට පුතේ බලන්න ව්‍යාපාර සංවිධාන හොඳින් අහගන්න පුතේ අහුම්කම් දෙන්න ව්‍යාපාර සංවිධාන අන ව්‍යාපාර සංවිධාන හිමිකාරීත්වය මත වර්ග වෙන්නේ කොහොමද ව්‍යාපාර සංවිධාන පුතේ හිමිකාරීත්වය මත වර්ග වෙන්නේ කොහොමද පෞද්ගලික සහ පොදු පුතේ පෞද්ගලික අංශ පහ මොනවද තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සංස්ථාපි සමාගම් සමූපාකාර සමිති පුතා මොනවද තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සංස්ථාපි සමාගම් සමූපාකාර සමිති පොදු රාජ්‍යංශේ මධ්‍යම රජයේ යටතේ පවතින ව්‍යාපාර පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර අන්න උදාහරණ රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් අන්න පුතේ ඔය මං කිව්වේ හිමිකාරීත්වය මත අයිතිය මත වර්ගීකරණය වෙන විදිය ඊළඟට පුතේ අන්න අපි අරමුණු අනු වර්ගීකරණය අරමුණු අනු වර්ග දෙකයි ඒ ලාභ අරමුණු කර ගත් ව්‍යාපාරයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයි පුතේ ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර කොටස් දෙකයි ඒ පෞද්ගලිකයි පොදුයි අන්න ලාභ අරමුණ ඇති පෞද්ගලික ලාභෙ තියනවා පෞද්ගලික තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සංස්ථාප සමාගම් ලාභ අරමුණ ඇති හැබැයි පෞද්ගලික තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සංස්ථාප සමාගම් ලාභ අරමුණ ඇති එකම එක පොදු ව්‍යාපාර ලාභ අරමුණ ඇති එකම එක පොදු ව්‍යාපාරය රාජ්‍ය සමාගම් දැන් ලාභ අරමුණ නැති
සමාජ සුබසාධන අරමුණ ඇති පෞද්ගලිකයි පොදුයි ලාභ අරමුණ ඇති පෞද්ගලික ලාභ අරමුණ නැති පෞද්ගලික සමූපාකාර සහ සමිති ලාභ අරමුණ නැති පොදු ව්‍යාපාර සංස්ථා දෙපාර්තමේන්තු පැහැදිලිද? ඔන්න අපි කතා කරමු වර්ගීකරණ. ඊළඟ පුතේ අපි ආවා ප්‍රධාන වශයෙන් පුතේ අපි ඊටස්සේ ආවා අපිට ඕක නෑ අපි ආවා වර්ගීකරණ නෛතික පුද්ගලභාවය සහිත නෛතික පුද්ගලභාවය අනුව සහ වගකීම අනුව. අපි කතා කරා වගකීම පුතේ සීමිත අසීමිත නෛතික පුද්ගලභාවය සහිත රහිත කතා කරා. හරි පැහැදිලිද? හරි. ඊළඟ අපි ආපුතේ හවුල් ව්‍යාපාර වලට. ඒ හවුල් ව්‍යාපාර යටතේ මගේ පුතා දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. හවුල් ගිවිසුම. හවුල් ගිවිසුම කියන්නේ හවුල් කරුවෝ අතර ඇති කරගන්න එකඟතාවය. හවුල් කරුවෝ අතර ඇති කරගන්න එකඟතාවය. ඒ හවුල් ගිවිසුම එකඟතාවය ඒ හවුල් කරුවෝ අතර ඇති කරගන්න එකඟතාවය ලිඛිතව ඇති වෙන්න පුළුවන්, වාචිකව කටින් කතා කරලා ඇති වෙන්න පුළුවන් සහ ව්‍යංගයෙන් හැසිරීමෙන් ඇති වෙනවා. ඒ හවුල් ගිවිසුම ලිඛිතව වාචිකව හෝ ව්‍යංගයෙන් ඇති විය හැකිය. ඊළඟට අන්න ඒ යටතේ බලන්න යම් හවුල් ව්‍යාපාරයක පුතේ යම් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් අනිවාර්යෙන් මේක ලිඛිත ගිවිසුමක් විය යුතුයි කියලා 1840 වංචා වැළැක්වීමේ ආඥා පනති කියන. අන්න හවුල් ගිවිසුම කිව්වේ හවුල් කරුව අතර ඇති කරගන්න එකඟතාවය. ඒ හවුල් ගිවිසුම ලිඛිතව වාචික ව්‍යංගයෙන් ඇති විය හැකියි. හැබැයි 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියනවා යම් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් අනිවාර්යෙන් ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කළ යුතුමයි කියලා. ඒ විතරක් නෙවෙයි පුතේ අපි ඒකට කියනවා හවුල් ඔප්පුව. ඒ කියන්නේ අනිවාර්යෙන් හවුල් ගිවිසුමේ ලිඛිත ස්වභාවය ලිඛිත ස්වභාවය අපි කියන හවුල් ඔප්පුව කියලා. පැහැදිලිද? ඊළඟට පුතේ හවුල් ව්‍යාපාර අදාළ පනත. පුතේ හවුල් ව්‍යාපාරයකට අදාළ පනත. මොකද පනත? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ වගේම හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතේ. 1918 අංක 6 ව්‍යාපාර අන හවුල් පනත වෙනයි ලියාපදිංචි පනත වෙනයි. ඒ විතරක් නෙමේ හවුල් ව්‍යාපාරයක අවමය දෙකයි උපරිම විස්සනේ. හවුල් ව්‍යාපාරයක සිටින උපරිම ගාන අවම ගාන. අන්න පුතේ හවුල් ව්‍යාපාරයක අවමය දෙකයි උපරිම 20යි. හැබැයි ගණකාධිකාරීවරු නීතිඥයෝ බදුල්ධාරී වෛද්‍යවරු වැනි වෘත්තිකයන්ගේ හවුල් ව්‍යාපාර වලට උපරිමයේ 20 සීමා වෙන්නේ නැහැ. උපරිමයේ 20ක ඇත්ත අර වෘත්තීන් කරන හවුල් ව්‍යාපාර වලට උපරිමයේ 20කට සීමා වෙන්නේ නැහැ. තව දෙයක් මම ඔයාලට කියපුවා අන්න හවුල් ව්‍යාපාරයක උපරිමය 20යි කියලා තීරණය කරන්නේ මොන පනතද? 2007 අංක 7 දරන සමාගම් පනතේ. පැහැදිලිද? ඔය දැනුම මගේ පුතාට තියෙන හවුල් ව්‍යාපාරය කියන්නේ මොකක්ද? හවුල් ගිවිසුම මොකක්ද? 1840 වංචා ලැබීමේ ආඥා පනත මොකක්ද? හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද? හරි? 1890 හවුල් ආඥා පනත කියන්නේ මොකක්ද? 18 අංක 6 ලියාපදිංචි කරන පනත මොකක්ද? 2000 අංක 7 මොකද කියලා දෙන හවුල් ව්‍යාපාර අවමය දෙක උපරිම 20යි. මොකද ඒකේ හේතුව? මේ දේවල් නෙපතේ සියල්ල හවුල් ගැන සියල්ල මම වර කිව්වනේ. ඒ විතරක් නෙමෙයිනේ. හවුල් ව්‍යාපාරේ මොකද්ද? ලක්ෂ්‍ය මොනවද? වාසිය කතා කරා. මේ ඔක්කොම දැන් කතා කරන මේ අලුත් පාඩම් ටික කරගෙන යන්න ඕනේ. හැබැයි මම කියන්නේ කොයිතරම් අලුත් පාඩම් වලට ගින් දැනුම කොච්චර එකතු කරන්න ගියත් තියෙන දැනුම හලාගෙන යන්න ඕනක් නෑ ගමන. තියෙන දැනුම රැකගෙන යන්න ඕන පුතේ ඒක. ඒක මේ සියල්ලසට කොච්චර අමාරු නම් පුතේ කතා කරලා වට කියන්නේ. තේරුම් ගන්න. හරි හොඳින් වටහා ගන්න. අවධානය දෙන්න. හරි මොකද හේතුව
සාමාන්‍යයෙන් පුතේ පන්තියක පැය දෙක උගන්වනවා කියන පුතේ ඔයත් එක්ක කතා කරලා බලලා ඔයා දිහා බලාගෙන පුතේ උගන්වද්දි පුතා ඒකෙදි මේ කතා කරන එකෙන් භාගය කතා කරන්නේ. ඇයි? ඔයා ලියනවා ටිකක් ඉන්න ඕනේ. බලන් ඉන්න ඕනේ. පැහැදිලි කියන එක. ඔයා මෙහෙවන කාලයක් යනවා. මෙතන එහෙම නෑ පැය දෙකම පැය 1:30 පුතේ කතා කරන්න ඕන නවත්තා. ඉතින් ඒ කතා කරනවා ඒ කතා කරන මදිවට තවත් පර්ණවද මතක් කරනවා. ඒක බොහොම අසීරු කාරණාවක්. හරි? එතනද මේ පැය දෙකම සාකච්ඡා කරනද පැය දෙකම කතා කරනවා. බොහොම අසීරුයි. එක දිගටම. හරි? මේක කොයි වෙලකම නවත්තලා මගේ එඩිට් කරන්නේ නැහැ පුතේ සම්පූර්ණයෙන් පැය දෙක මම මෙතන ඉඳන් පුතේ කරන්නේ. හරි? ආය නවත්තලා ආය පටන් ගන්නෙ නැහැ. ඒ නිසා තේරුම් ගන්න පුතේ මේ කරන දේෙන් ප්‍රයෝජනයක් ගන්න මගේ දරුවෝ. ඒක වාසියක් කරගන්න. හරි? දැන් ළමයි 10කට අධික ප්‍රමාණයක් එක වෙලාව අපිත් එක්ක පුතේ අධ්‍යයනය කරනවා. grade 10 එකේ. හරි? එතනද ඒක සාමාන්‍ය පන්තියේ පුතා ඒ හෝ ඊට වඩා ප්‍රමාණයක් පුතා අපිත් එක්ක එකතු වෙන හැමදාම. ඒ නිසා පුතා පැහැදිලිව තේරුම් ගන්න ලස්සන්ට වැඩ ටික පුතේ කරගෙන යන්න. ඒ ගමන යන්න. හරි? එතනද ඔයාට ආයේ ඒක දෙයක් කියන්නේ නැති වෙනස අදාළ වගකීම අරන් වැඩේ කරගෙන යන්නමයි පුතා වැඩේ කරන්න පුතේ මහන්සි වෙන්නේ. එහෙනම් ඔතනින් ওই පරණ ටික මතක් කරා හරි. දැන් එන්න පුතේ ඊළඟට සංස්ථාපි සමාගම් අන හොඳින් අහගන්න පුතේ. සංස්ථාපි සමාගම් පිටුවංග 41. දැන් අපි දන්නවා අපි ව්‍යාපාර සංවිධාන මාතෘකාවේ ඉන්නේ. අපි ව්‍යාපාර සංවිධාන මාතෘකාව යටතේ මගේ පුතා බලන්න ව්‍යාපාර සංවිධාන මාතෘකාව යටතේ පුතේ අපි තනිපුද්ගල ව්‍යාපාර කතා කරා. තනිපුද්ගල ව්‍යාපාර අපි කතා කරලා පුතේ ඉවර කළා. හවුල් ව්‍යාපාර කතා කරලා ඉවර කරා. දැන් සංස්ථාපි සමාගම්. දැන් සංස්ථාපි සමාගම් ගැන මොකද දන්නේ? සමාගම් පනත එහෙම්මෙන් ඇහෙනවා. 2007 අංක 7 ඇහෙනවා. ඒ වගේම සමාගම් වගකීම සීමිතයි කියලා දන්නවා. ඒ වගේම සමාගම් වල නෛතික පුද්ගලභාවයක් තියෙනවයි කියලා දන්නවා. ඒ ටික කලින් කතා කරේ වලින් දැනුම ආවනේ. එහෙනම් සමාගමක් කියන්නේ මොකක්ද? හරි හොඳින් තේරුම් ගන්න. උදා අන්න තව දෙයක්. මේ සමාගම් වල මන් දැන මාර වෙනසක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර. අනේ තනි පුද්ගල ව්‍යාපාර අයිතිකරු සල්ලි දානවා. අයිතිකරු සල්ලි දානවා. හරි? අපි කතා කරා හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර වල හවුල්කරුවෝ සල්ලි දානවා. අන්න සංස්ථාපි සමාගම් වල සංස්ථාපිත සමාගම් වල අයිතිකරුවෝ කියලා කියන්නේ කාටද? කොටස්කරුවන්ට. අන්න කොටස්කරුවන් යවන මොකක්ද ඒක තේරුම? මම සරල ඔයාලට කියන්නම් පුතේ තේරුම් ගත හැකි අර්ථයෙන් මම ඔයාලට කියන්නම්. හිතන්නකෝ දැන් මට සමාගමක් ආරම්භ කරන්න ඕනේ. අපි මම මට තනියම පුළුවන්. මම ඉන්නවා B සහ C ඉන්නවා. හිතන්නකෝ A B C තුන් දෙනාට අදහසක් ආව සමාගම කම්පැනි එකක් ආරම්භ කරන්න. අන්න ඒගොල්ලෝ ගිහිල්ලා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉන්න සමාගම් රෙජිස්ට්‍රාර් හම්බුණා. සමාගම් රෙජිස්ට්‍රාර් හම්බුණා. හම්බලා අදහස කිව්වා අපිට 5 star හෝටල් එකක් තමයි අපේ කම්පැනි එක අපිට ආරම්භ කරන්න ඕන තරුපයේ හෝටලයක්. ඒක සමාගමක් ලෙස අපි උපදෙස් ගත්තා. සමාගම රෙජිස්ට්‍රාර් කියනවා අනිත් සමාගමක හෝටලේ වෙන නමක් වෙන්න ඕනේ. හරි? ඒ සමාගමේ තියෙන දේවල් ටික කියනවා මේගොල්ලෝ ඔක්කොම කියනවා මෙන්න මෙහෙම තියෙන්න ඕන මේ වගේ ගොඩනැගිල්ල මෙහෙම විදිය ගාඩන් එක මෙන්න මේ වගේ හෝටල් එකේ ඔක්කොම කියනවා. ඒ සමාගම් රෙජිස්ට්‍රාර් තාක්ෂර කරලා කියනවා මේ සමාගම් පටන් ගන්න කෝටි 5ක් ඕනේ. අඩුම පටන් ගන්න කෝටි 5ක් ඕනේ කියලා මෙයා තීරණය කළා. දැන් මේගොල්ලෝ කියනවා ABC කියනවා හරි අපි මේ කෝටි 5ට සල්ලි යොදවන්න ලෑස්ති. අන්න දැක්කද?
දැන් මේ සමාගම් රෙජිස්ට්‍රාර් කියනවා මේ බලන්න ඒක ලස්සන ව්‍යාපාරයක් නේ. තනි පුද්ගල වගේ නෙමෙයි. තනි පුද්ගලයෙක්ගේ හිතුණා අච්චාරු ටික හැදුවා ගේසරා ලෑල්ලක් තියා වික්කා අච්චාරු කඩයක් තනි පුද්ගල ව්‍යාපාරයක්. Tamante පාම් බේකරියක් දාන්න හිතුණා අන්න බාස්ල ටික ගෙනාවා පාම් පොර්ණු හැදුවා මැෂින් ටික ගෙනාවා අන්න ඒක තනි පුද්ගල ව්‍යාපාරයක්. තමන් ලීබර්ට් ටික හැදුවා වික්කා අන්න ලීබර්ට් සාප්පුව ෆර්නිචර් එක තනි පුද්ගල ව්‍යාපාරය. අන්න හවුල් ව්‍යාපාරයක් කට්ටියකට හිතුණා ව්‍යාපාර පටන් ගන්න පටන් ගත්තා කට්ටිය එකතු වුණා ව්‍යාපාර කරා ඒක හවුල් ව්‍යාපාරය. අන්න ඒ වගේ සරලව හිතන්න එපා මගේ පුතේ සමාගම හිතන්න එපා. ඔයා දන්නවනේ දැන් සමාගම වගකීම සීමිතයි. හරි විශේෂයි වගකීම සීමිතයි. තනි පුද්ගල හවුල් වගේ නෙමෙයි වගකීම සීමිතයි. ඒ වගේම ඔයා දන්නවා නෛතික පැවැත්මක් තියෙනවා. මෙව වගේ නෙමෙයි. ඒ වගේම ඔයා දන්නවා ඔයාට හිතෙනවා අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මෙව වගේ නෙමෙයි. ඒ වගේම ලියාපදිංචිය අනිවාර්යයි. මෙව වගේ නෙමෙයි. ඔයාට මේ වෙනස්කම් ටික මම කියන්නේ ඇයි? තනි පුද්ගල හවුල් වලට මාර වෙනසක් සමාගමේ තියෙනවා. ඒ වගේම සමාගම ප්‍රාග්ධනය රැස් කරන අමුතු විදියකට අයිතිකාරයෝ සල්ලි දානවා කියලා කියන්නේ මේ සමාගම ආරම්භ කරන්න සමාගම් රෙජිස්ට්‍රාර් කියනවා කෝටි 5ක් ඕනේ. මේගොල්ලෝ කියනවා අපි ලෑස්ති සල්ලි ගෙනාවා. සමාගම් රෙජිස්ට්‍රාර් කරන එහෙම සල්ලි ගෙනාවට සල්ලි දෙන්න බෑ. මම දවසක් කියන්න. ලියකියවි ලෑස්ති කරන්න. ඕගොල්ලෝගෙන් පැත්තෙන් ඒ ලියකියවි ඔක්කොම ලෑස්ති කරගන්න. සමාගම් ව්‍යවස්ථාවලිය සමාගමට යෝජනා කරන නම සාංගමික ව්‍යවස්ථාවලිය. හරි අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කරන කැමැත්ත බල කිරීම ප්‍රකාශය. ලේකම් ලෙස කටයුතු කරන්න කැමැත්ත දැක්වෙන ප්‍රකාශය. සරලව හතරක් නිකන් මම ආයි කියන්නම් අහගන්නකෝ. ඔය කොහෙවත් නැතිද වාගේ නැහැ කියලා. බලන්නකෝ. සමාගමට යෝජනා කරපු නම යෝජිත සමාගමේ නම. සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය. සාංගමික ව්‍යවස්ථාවලිය කිව්වම සමාගමේ අභ්‍යන්තරික හැම දෙයක්ම අන්තර්ගත වෙච්ච ලියවිල්ල ව්‍යවස්ථාවලිය. අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කරන්න කැමැත්ත පළ කරන තුන්දෙනෙක් හිටියට තුන්දෙනාම අධ්‍යක්ෂ කරන්න ඕනේ නැහැ. එක්කෙනෙක් එයා පළ කරා මං අධ්‍යක්ෂ වෙන්න. අන්න එයා කැමැත්ත පළ කිරීම ප්‍රකාශය. ඊළඟට ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කිරීම ප්‍රකාශය. අන්න මෙව්වත් එක්ක සමාගම රෙජිස්ටර් කරන ඕගොල්ලෝ ඒ ටික හදා ගන්න. මම මගේ පැත්තෙන් මට කරන්න. ඕගොල්ලෝ එන්නේ මේ දවසට අපි ගමුකෝ මාර්තු 20 එන්න. එදාට මම මේ සමාගමේ කෝටි 5 ඕගොල්ලන්ට කියනවා කැමැති අය සල්ලි යොදවන්න. අන්න ඒ සමාන කොටස් වලට බෙදලා සමාගමේ අයිතිය බෙදනවා. එතකොට අපි කෝටි 5යි කියලා. හරි හොඳින් තේරුම් ගන්නකෝ. කෝටි 5 නම් මගේ දරුවෝ හොඳින් වටහා ගන්න. කෝටි 5 නම් හරි අවධානය දෙන්න. අන්න කෝටි 5 බෙදුවොත් පුතේ 10න් අන්න එතකොට 10 කොටස් කීයද? කෝටි 5 අවධානය දෙන්න පුතේ. හරි දැන් මේ කියන්න කීයද? ලක්ෂ 50යි නේ? එහෙනම් කෝටි 5 කියන්නේ 5.7යි. එතකොට මේ කෝටි 5 හරි බලන්න කෝටි 5 10න් බෙදුවම 10 කොටස් ලක්ෂ 50යි. හරි 10 කොටස් ලක්ෂ 50යි. එතකොට මේ ලක්ෂ 50 කොටස් තියෙනවා. අපි මේක 100න් බෙදුවා කියන්නකෝ. 100න් බෙදුවා ලක්ෂ 5යි. එතකොට රුපියල් 100 කොටස් ලක්ෂ 5ක් තියෙනවා. දැන් සමාගම් රෙජිස්ට්‍රාර් කියනවා 100 ගානේ ලක්ෂ 5 කොටස් තියෙනවා. ඒ කියනවා මං 100 ගානේ ලක්ෂ 3 කොටස් මං ගන්නවා. ඒ රුපියල් 100 ගානේ ලක්ෂ 3 කොටස් ගන්නවා. ඒ කියන්නේ කෝටි 3ක් යොදවනවා. B 100 ගානේ කොටස් ලක්ෂයක් ගන්නවා. එයා කෝටියක් යොදවනවා. C 100 ගානේ ලක්ෂයක් කෝටිය. එහෙනම් මේ කෝටි 5ට 10 ගුණේ කොහමද? A කෝටි 3යි B කෝටියයි C කෝටියයි. පැහැදිලිද? අන්න එතකොට
මේකෙන් කොටස් මිලදී ගත්තා කෝටි 3ක ඒ කෝටියක B කෝටියක C. දැන් සමාගමට account එකට කෝටි 5ක් එකතු වුණා. ඒ කෝටි 5න් අන්න දැන් සමාගමේ ඉඩම ගන්නවා, ගොඩනැගිල්ල හදනවා, අන්න ලස්සන ව්‍යාපාරයක් පටන් ගන්නවා. පටන් අරගෙන කරගෙන යනවා. අන්න එදාට ගොඩක් වෙලාවට ලාභ බෙදෙද්දී, ලාභාංශ බෙදෙද්දී ඒට 3යි මෙයාට 1යි බෙදෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැත්තම් සමාගම් පන්නතේ තියෙන විදිහට තමයි සමාගමේ කට්ටිය කලින් කතා කරගත විදිහට ලාභ බෙදෙන්න පුළුවන්. මේක වෙන්න ඕන කියලා නිතියක් නැහැ. තේරෙනවද? මම කිය මෙහෙම කිව්ව හරි ලේසි. තේරෙනවා. වැඩියෙන් දාපු ගමන් වැඩි ලාභයක්. තේරෙනවනේ? හරි. ඒක ලාභාංශ අපි ඒකට ප්‍රති කියන්නේ ලාභෙ නෙමෙයි. සමාගමේ ප්‍රාග්ධනය යොදනවා කියලා කියන්නේ නැහැනේ. කොටස් නිකුත් කරනවා. දැක්කද ඒක වෙන විදිය? ඒ වගේම සමාගම උපයන ලාභයට ලාභය නෙමෙයි අපි කියන්නේ සමාගම ඇතුලේ මොකද පුතේ? ලාභාංශ. හරි. තේරෙනවද? එහෙනම් අපි කියනවා ඔන්න සමාගම මාර වෙනස්. සමාගම ප්‍රාග්ධනය රැස් කරගන්න කොටස් නිකුත් කරලා. වගකීම සීමිතයි, නෛතික පුද්ගලයා තියෙනවා. පනත 2007 අංක 7 දන සමාගම් පනත තේරුණාද? හරි. එහෙනම් මගේ පුතා එන්න පිටු අංක 41ට සංස්ථාපිත සමාගම් පුතේ බලන්න. පිටු අංක 41 සංස්ථාපිත සමාගම් අවධානය දෙන්න. හරි. පුතේ මොනවා සමාගම්? සංස්ථාපිත සමාගම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු. පුතේ බලන්න. හරි අවධානය දෙන්න. හරි ආය කියනවා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවය සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය රැස් කරගන්නා වගකීම සීමිත වන්නා වූ ව්‍යාපාර සමාගම් වේ. පුතේ කියමු සත් එක්ක 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවය සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ ව්‍යාපාර සමාගම් වේ. අන්න පුතා බලන්න හොඳින් තේරුම් ගන්න සංස්ථාව සමාගම් වේ. පැහැදිලි මගේ පුතාට. ආයෙ කියමු. අන්න ඕක තමයි සමාගම් පනතේ තියෙන නිර්වචනෙත්. ඕක තමයි සමාගම් පනතේ සඳහන් වන නිර්වචනෙත්. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි නෛතික පුද්ගලභාවයක් සහිත හරි නැත්නම් 2007 අංක සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න කල යුතු හරි නෛතික පුද්ගලභාවයේ සහිත හරි කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය රැස් කරගන්නා සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ ව්‍යාපාරය. පැහැදිලිද? ලියා ගන්න පුතා ලියන්න ඉක්මනට. දැන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ ව්‍යාපාර සංස්ථාපිත සමාගම් වේ. හරි. පුතා ඊළඟට දැන් ඔයා 2007 අංක 7 සමාගම්නේ. ඒ 2007 අංක 7 සමාගම් පනතට කලින් පරණ පනත
1982 අංක 17 1982 අංක 17 බලන්න කියනකෝ සංස්ථාපි සමාගම් සම්බන්ධයෙන් බලපැවැත් වූ ප්‍රධානතම නීතිය ඌයේ 1982 අංක 17 දරන සමාගම් පනතය. නමුත් 2007 මැයි 3 වනදා 2007 වර්ෂයේ මැයි 3 ඉදවර මතකනේ හවුල් ව්‍යාපාර පනත් වැඩි සංශෝධනය වෙන්නේ. ඇයි මගේ පුතේ හවුල් ව්‍යාපාර ලෝකේ වැඩි නැති තරම්. එහෙනම් 1890 හවුල් ආඥා පනත දැන් අවුරුදු 130ක් 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත දැන් අවුරුදු 190ක් 180ක් විතර. ඉතින් ඒ පරණ පනත් අලුත් වෙන්නේ. නමුත් 1982 එක දැන් අලුත් වෙනවා 2007 දී. එන ඒ ඇයි කම්පැනි සමාගම් බහුලව ලෝකේ පුරා ලංකාව පුරා තියෙන නිසා. ප්‍රශ්න එන්න පුළුවන් ඉඳ ඒවා අප්ඩේට් වෙනවා. ඒ පුතා එන්න වෙනස් වෙනවා. හරි බලන්න. එහෙනම් බලන්න පුතා මැයි 3 වෙනිදා සිට 2007 අංක 7 දරන නව සමාගම් පනත ක්‍රියාත්මක වේ. හරි ඊළඟට බලන්න. දැන් සමාගම් කියන්නේ මොකක්ද කියලා දන්නවා? සමාගම් පනත දන්නවා. හරි තේරුම් ගන්න. තනි පුද්ගල ව්‍යාපාර පනතක් ඔයා දන්නවා. ඒ 1918 අංක 6 දරන හවුල් ව්‍යාපාර පනතක් ඒ කියන්නේ හවුල් ආඥා පනත තිබ්බට හවුල් ව්‍යාපාරත් ලියාපදිංචි කරන්නේ 1918 අංක 6 ව්‍යාපාර නාම ආඥා. හැබැයි සමාගම් ලියාපදිංචි මොකක්ද පනත 2007 අංක 7 සමාගම් පනත. හරි දැන් ඊළඟට අන්න සංස්ථාපි සමාගම් ඊළඟ මාතෘකාව වර්ගීකරණය වන ආකාරය බලන්න. සංස්ථාපි සමාගම් වර්ගීකරණය වන ආකාරය සීමා සහිත සමාගම් සීමා රහිත අන්න ලංකාවේ සීමා රහිත සමාගම් ක්‍රියාත්මක වෙන්නේ සීමා අන්න සංස්ථාපි සමාගම් කොටස් දෙකයි මගේ පුතේ සීමා සහිත සමාගම් සීමා රහිත අන්න සීමා සහිත කොටස් දෙකයි මොකද්ද ඇතයෙන් සීමිත සමාගම් කොටසින් සීමිත අන්න ඇතයෙන් සීමිත කොටසින් සීමිත කොටස් තුනයි සීමා සහිත අක් වෙරළ වෙරළෙහා සීමා සහිත අක් වෙරළ සමාගම් සීමා සහිත පෞද්ගලික සමාගම් සීමා සහිත පොදු සමාගම් අන්න සීමා සහිත පොදු කොටස් දෙකයි ලැයිස්තුගත වූ සමාගම් ලැයිස්තුගත නොවූ සමාගම් අන්න සංස්ථාපි සමාගම් කොටස් දෙකයි සීමා සහිත සමාගම් සීමා රහිත සීමා සහිත කොටස් දෙකයි ඇතයෙන් සීමිත කොටසින් සීමිත ඇතයෙන් බෙදෙන්නේ කොටසින් කොටස් තුනයි සීමා සහිත අක් වෙරළ සමාගම් සීමා සහිත පෞද්ගලික සමාගම් සීමා සහිත පොදු සමාගම් පොදු කොටස් දෙකයි ලැයිස්තුගත වූ සමාගම් ලැයිස්තුගත නොවූ සමාගම්. පැහැදිලිද? හරි ඊළඟට හරි ඊළඟට දැන් ඔන්න සමාගම් වර්ගීකරණය සමාගම් මොකක්ද පනත මොකක්ද නිර්වචනය හරි සමාගම් වර්ගීකරණයත් හරි පුතේ. දැන් සමාගම් වල ලක්ෂණ වලට අපි එනවා. සමාගම් වල පුතේ වාසි අවාසි වලට අපි එනවා. සමාගම් වල මුදල් ආයෝජනයෙන් ප්‍රතිලාභ වෙන මාතෘකාවක් කතා කරනවා වැදගත් කොටස් ගොඩක් ප්‍රශ්න අහන මාතෘකාවෙන්ද අපි ඒක කතා කරනවා පුතේ. හරි. එහෙනම් එන්න ඉස්සෙල්ලා බලන්න සංස්ථාපි සමාගම් වල පුතේ ලක්ෂණ. හරි. දැන් පැහැදිලිව මම පුතා ලක්ෂණ කීයක් නම් කියන්න පුළුවන්ද? ලක්ෂණ කීයක් නම් කිව හැකිද? අපි කතා කරන්නේ ලක්ෂණ සංස්ථාපි සමාගම් ලක්ෂණ කතා කරා. ලක්ෂණ කීයක් වඩ පුතේ බලන්න මම සරලව කියවනේ. ඇයි? සමාගම් පනත 2007 අංක 7 දර සමාගම් පනත. සමාගම් වගකීම සීමිතයි. සමාගම් නෛතික පුද්ගල භාවයක් තියෙනවා. සමාගම් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. සමාගම් ලියාපදිංචි කරන්න ඕනේ. සමාගම් ප්‍රාග්ධන රැස් කරගන්න මොකක්ද? හොඳයි මොකද? කොටස් නිකුත් කරලා සමාගම් පාලනය වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. තේරුණාද? අන්න ඒව ලක්ෂණ. හරි. පොතේ එන්න. එහෙනම් මුලින්ම අපි ලියමු ලක්ෂණ යටතේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම. 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 ඊළඟට කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කර ගැනීම.
කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කර ගැනීම. කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කර ගැනීම. හරි එන වගකීම සීමිත වීම. වගකීම සීමිත වීම. වගකීම සීමිත වීම. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. හරි එහෙනම් පුතේ දැන් අර දන්නවා අපිට කියන්නේ අපිට සමාගම් වල ඉන්නේ සමාගම් 5000 අංක 7 මොකක්ද සමාගම් කියේ මොකද්ද 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්නා වූ නෛතික පුද්ගලභාවයේ සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ ව්‍යාපාර සංස්ථාව සමාගම් වේ. සමාගම් වර්ගීකරණය කතා කළා. සීමා සහිත සමාගම් සීමා රහිත රහිත බෙදෙන්නේ සීමා සහිත කොටස් දෙකයි ඇපයෙන් සීමිත කොටසින් සීමිත කොටසින් කොටස් තුනයි සීමා සහිත අක්වැරල සීමා සහිත පෞද්ගලික සීමා සහිත පොදු කොටස් දෙකයි ලැයිස්තුගත වූ සමාගම් ලැයිස්තුගත නොවූ සමාගම්. පැහැදිලිද? ලක්ෂණ කතා කරා කොටස් නිකුත් කළ ප්‍රාග්ධනය සපයා ගන්නේ. හරි වගකීම සීමිතයි කිව්වා. හරි අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කිව්වා නෛතික පුද්ගල භාවයක් තියෙනවයි කිව්වා. හරි අධ්‍යක්ෂ මණ්ඩලය මගෙන් පාලනය වෙන්නේ. හරි බලන්න කොටස් නිකුත් කරලා ප්‍රාග්ධ රැස් කරගන්න. හරි ඔන්න පුතේ ලක්ෂණ. දැන් ඔන්න සමාගම් වලට අපි එන්නේ. දැන් මේ මම ඔයාලට කියවනේ පුතේ. දැන් සාමාන්‍ය නෙමෙයි. සාමාන්‍ය ධන පුද්ගල ව්‍යාපාර අයිතිකාරය සල්ලි දානවා. හවුල්කරු සල්ලි දානවා. අපි කියන්නේ කොටස්කරු සල්ලි දානවා. එහෙම කියන්නේ අපි කියන්නේ කොටස් මිලදී ගන්නවා. රෙජිස්ට්‍රාර් මැදිහත් වෙලා කොටස් මිලදී අරගෙන සමාගමට ප්‍රාග්ධන රැස් කරනවා. ඒ ප්‍රාග්ධනේ වැඩේ කරන් යනවා. පැහැදිලිද කියන එක අනේ බලන්න. ඔන්න සමාගමේ හැටි. එහෙනම් ඔන්න ලක්ෂණ කතා කරනවා. දැන් වාසි. මොකද වාසි? පුතේ වාසි තමයි විශාල ප්‍රාග්ධන. ඇයි හේතුව? ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන වශයෙන් පුතේ බලන්න ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා දැන් උදාහරණ අපි කරමු වර්ගීකරණය. අර ඒ වර්ගීකරණයේ අක්වැරල පොඩ පැත්තකින් තියමුකෝ. ලංකාවේ ක්‍රියාත්මක වෙනවා වඩා වැඩියෙන් සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම්. අන පෞද්ගලික සමාගමක අවමය 1යි උපරිමය 50යි. පොදු සමාගමක අවමය 1යි උපරිමයක් නෑ ඕනම ගානක් ඉන්න පුළුවන්. එතකොට මගේ පුතා තේරුම් ගන්න ඔයා දන්නවා තනි පුද්ගල ව්‍යාපාරය එක්කෙනයි. හවුල් උපරිම 20යි. තේරෙනවද? දැන් කෙනෙක් කියනවා සර් ඇයිස හවුල් ව්‍යාපාරයේ උපරිමයේ 20යි කියන එක 2007 අංක 7 දරන සමාගම් පනතෙන් තීරණය කරේ. දැන් මට ඒක තේරෙන්නේ නැහැ සර්. මේ දරුවා ඔයාගේ මනසින් හිතනවා ඔයාට දරුණු ප්‍රශ්නයක් එක සර්. මේ හවුල් ව්‍යාපාරයේ උපරිමයේ 20යි කියලා ඇයිස සමාගම් පනතෙන් කියන්නේ? හවුල් වලට සමාගම් සම්බන්ධය මොකද සර්? ඇයි මම මේක වර දැන් කියලා දෙන්නේ ඒකයි. මෙතන එද්දි කියලා දෙන්නේ ඒකයි. සමාගම එක කියනවා පෞද්ගලික සමාගමන් නම් උපරිම 50යි. එතන මේ 20 කියන එක හවුල සීමාවනේ. 20ට වඩා පැන්නොත් සමාගම් පනත කියනවා ඒ හවුල් ව්‍යාපාරයේ සමාගමක් කියලා කට්ටිය හිතයි. ඒ හින්දා මේකේ 50ක් ඉන්න හින්දා මේක ඒ ගානට ගේන්න එපා 20න්වත් නවත්තන්න කියලා සමාගම් පනතෙන් පැහැදිලිව කියනවා. ඇයි හවුල සමාගමක් ලෙස කට්ටිය හිතන්න ගන්නේ. ඒ හින්දා හවුලේ 20ට ඉන්න දෙන්න එපා. එහෙම සමාගම් පනතෙන් කියන්නේ සමාගම් වලට හවුල් වලින් හානියක් වෙයි කියලා. තේරුණාද? අන්න ඒකයි සමාගම් පනතෙන් හවුලේ උපරිමයේ තීරණය කරන මගේ පුතේ. එහෙනම් බලන්න සීමා සහිත
පෞද්ගලික සමාගම් අවම එකයි උපරිම 50යි පොදු සමාගම් අවම එකයි උපරිමයක් නැහැ. පැහැදිලිද? තේරුණාද? පැහැදිලිද? හරි වටහා ගන්න. අවධානය දෙන්න. එහෙනම් අන්න 1.50යි එකයි උපරිමයක් නැහැ. අන්න ඒ නිසා 50 දෙනෙක් කියන්නේ ලේසිද? මං මේ 3 දෙනා කෝටි 50ක් කීයක් දායිද? එහෙනම් පුතේ සමාගමේ වැඩි ප්‍රාග්ධන රැස් වෙනවා. ඒක පැහැදිලි නේද? පොත් සමාගමේ උපරිමයක් නැහැ. 10ක් 2000ක් කරින් එන මාර ගානක් අන්න පැහැදිලිව විශාල ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන් වාසිය. ඒ වගේම මගේ පුතේ මොකක්ද? සමාගමේ වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් කියන බුද්ධිමත් අය ඒ ව්‍යාපාරය ගැන හසල දැනුමක් තියෙන කට්ටිය. අන්න ඒ අධ්‍යක්ෂකරු යටතේ තමයි සමාගම ආරම්භ වෙන වාසිය. ඒ වගේම නෛතික පුද්ගලභාවයක් තියෙන නීති ඉදිරියේ කෘත්‍රිම පුද්ගලයෙක් සමාගමේ නම් පිළිගන්න වාසිය. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අන්න පුතේ අයිතිකරුගේ වෙඩින්නේ ඒ ව්‍යාපාරය ඇරලා අයි ඒක වෙනම පාලන සිස්ටම් එකක් තියෙනවා. අන්න පුතේ අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ වගේම වගකීම සීමිතයි. නෛතික පැවැත්මක් තියෙනවා, අඛණ්ඩ පැවැත්මක් තියෙනවා, වගකීම සීමිතයි. මේ සියල්ල පුතේ සමාගම් වල වාසි. පැහැදිලිද? හරි. අපි ලියමු සංස්ථාවේ සමාගම් වාසි විශාල ප්‍රාග්ධන ප්‍රමාණය රැස් කරගත හැකි වේ. විශාල ප්‍රාග්ධන ප්‍රමාණය රැස් කරගත හැකි වේ. විශාල ප්‍රාග්ධන ප්‍රමාණය රැස් කරගත හැකි වීම. විශාල ප්‍රාග්ධන ප්‍රමාණය රැස් කරගත හැකි. ඊළඟ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් කළමනාකරණය කිරීම. දැන් පාලනය වීම. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් කළමනාකරණය කිරීම. කළමනාකරණය කිරීම. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් කළමනාකරණය කිරීම. ඊළඟට වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිත වීම. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. නෛතික පුද්ගල භාවයක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. නෛතික පුද්ගල භාවයක් තිබීම. නෛතික පුද්ගල භාවයක් තිබීම. ඊළඟට බලන්න සංස්ථාපේ සමාගම් වල අවාසි. හරි පුතේ හොඳින් බලන්නකෝ අවධානය දෙන්න. දැන් ඔයානස මෙච්චර වාසි තියෙන සමාගමේ අවාසි මොනවාද? ඇයි ලාභය සහ අයිතිය බෙදෙනවා? ඉතින් 50 දෙනෙක් අතර බෙදෙන්න පුළුවන් නේ. සීමාවක් නැත්නම් 1000ක් ලාභය සහ අයිතිය බෙදෙනවා. හරි? නීතිමය විධිවිධාන අධිකයි. බලන්න. නීතිමය විධිවිධාන අධිකයි. ගිණුම් දෙවි අනිවාර්යෙන් ගිණුම් තියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ආරම්භ කරන්න ගියාම විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. පොඩි ගානකින් ආරම්භ කරන්න බෑ. අන්න සමාගම් වල අවාසි. පැහැදිලිද? අපි ලියමු පුතේ. ලියන එක. ලාභය සහ අයිතිය බෙදී යාම. ලාභය සහ අයිතිය බෙදී යාම. ලාභය සහ අයිතිය බෙදී යාම. ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. ඊළඟ නීතිමය විධිවිධාන අධික වීම. නීතිමය විධිවිධාන අධික වීම. ගිණුම් තැබීම අනිවාර්ය වීම. ගිණුම් තැබීම අනිවාර්ය වීම. හරි. ඊළඟට පැහැදිලි. එන ඔයාලට දැනුණ ලස්සනට සමාගම් වල වාසි. හරි.
කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය ගන්න එක වාසියක්. අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකරන එක වාසියක්. වගකීම සීමිතයක නෛතික පුද්ගලයාක් තියෙන එක අකණ්ඩ බැල්මක් තියෙන එක වාසි අවාසි. විශාල ප්‍රාග්ධනයක් ඕන ආරම්භ කරද්දී නීතිමය විධිදා අධික වෙනවා. ලාභය අයිතිය බෙදෙනවා. හරි පුතා අන්න ගෙනුම් දෙම අනිවාර්යයෙන්ම අවාසි. දැන් පැහැදිලි සමාගම ලක්ෂණ වාසි අවාසි දෙයිලන්න. සංස්ථාප සමාගම් වල මුදල් ආයෝජනයෙන් ලැබෙන පුතේ ඔක අර ගොඩක් අපිට 11 ශ්‍රේණියේ අන්තිම පාඩමේදී තමයි ඔක දින ආයෝජන. නමුත් දැන්ට නිකන් සරලව කිව්වොත් ඔයාට සමාගමේ කොටස් දැන් ඔයාලට මම කියනවා මෙන්න සමාගමේ අයිතිකාරය වෙන්නේ කවුද? සමාගමේ කොටස්කරුවෝ සමාගමේ අයිතිකාරය වෙනවා. මේ කෝටි 5ට කොටස් මිලදී ගන්න සල්ලි දැන් මේගොල්ලෝ. හරි? එහෙනම් අපි එව්වට කියනවා සාමාන්‍ය කොටස්. මොනවද අපි කියන්නේ? සාමාන්‍ය කොටස්. අපි කියනවා සාකෝ. සාමාන්‍ය කොටස්. ඒ වගේම තවත් කොටස් වර්ග තියෙනවා. එක වර්ගයක් වර්ණීය කොටස්. අපි කියනවා වාකෝ. එතකොට මේ සාමාන්‍ය කොටස් මිලදී දැන් මෙතන කියන්නේ වාකෝ ගැන නෙමෙයි සාකෝ ගැන. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් සමාගමක සාමාන්‍ය කොටස්. ඒ කියන්නේ අයිතිකාරයෝ. ඒ කියන්නේ වාකෝ කියන්නේ අයිතිකාරයෝ නෙමෙයි. වාකෝ කියන්නේ අයිතිකාරයෝ නෙමෙයි. සාකෝ ගන්න අය සමාගමේ ආරම්භයේදී සමාගමේ මුදල් යොදවපු කට්ටිය. සමාගමේ ප්‍රාග්ධනට මුදල් යොදවපු අය අපි කියනවා සාමාන්‍ය කොටස් හිමියෝ. සමාගමේ කොටස් ගත්ත අය සාමාන්‍ය කොටස් හිමියෝ පුතේ. අන්න ඒ සාමාන්‍ය කොටස් හිමියෝ. දැන් මේ කියන පුතේ මොකක්ද? තියෙන පුතේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ. අන්නේ සාමාන්‍ය කොටස්ගත අයිතිකරුවන්ට සමාගම උපයන ලාභයෙන් ලාභාංශ ප්‍රමාණයක් හිමිවෙනවා. සමාගම උපයන ලාභයෙන් ලාභාංශ හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි පුතේ අපි කියනවා ප්‍රාග්ධන ලාභ. මොකක්ද මේ ප්‍රාග්ධන ලාභ කියන්නේ? අන්න සාකෝ එකක් සාමාන්‍ය කොටසක් ගත්තේ 100 ගානේ. 100 ගානේ අරගෙන එකක් 120 ගානේ විකුණනවා. අන්න ප්‍රාග්ධන ලාභය කීයද? 20යි. ගත්ත ගානට වඩා වැඩිපුර විකුණනවා. අන්න වැඩිපුර වික්කේකෙන් ගත්ත එක අඩු කරාම එන ගැප් එක ප්‍රාග්ධන ලාභ. පැහැදිලිද? අන්න සාකෝ ගත්ත අයට තියෙන ප්‍රතිලාභ. සමාගම උපයන ලාභයෙන් ලාභාංශ හම්බෙනවා. ප්‍රාග්ධන ලාභ කියන්නේ ගත්ත ගානට වැඩි ගානට විකුණන එක. පැහැදිලිද? අන්න ඊළඟට පුතේ සාකෝ ගත්ත අයට මේ අයට ABCට සමාගමේ ආරම්භ කොටස්කරු ප්‍රාරම්භකයෝ කියනවා. අන්න ඒ කොටස්කරුවන තමයි සමාගමේ අයිතිය පාලන බලතල අන්න සමාගමේ අයිතිය පාලන බලතල හම්බෙනවා. ඒ විතර නෙමේ සමාගමේ ඡන්ද බලය හම්බ වෙනවා. පාලන බලතල හම්බ ඡන්ද බල. ඒ වගේම පුතේ ඒ වගේම දරුවෝ අන්න ප්‍රසාද කොටස් සාකෝ ගත්තාට ප්‍රසාද කොටස්. මොනවද මේ ප්‍රසාද කොටස් කියන්නේ? අන්න සමාගමක් ආය පාරක් කොටස් නිකුත් කරද්දී ඉන්න පරණ කොටස්කරුවන්ට නොමිලේ දෙනවා බෝනස් එකක් ප්‍රසාද දීමනාවක් ලෙස. අපි කියන ප්‍රසාද කොටස් හිමි වෙනවා. අන්න මේ වගේ පුතේ සාකෝ ගත්තම ප්‍රතිලාභ තියෙනවා. ලාභාංශ ආදායම ලාභාංශ හම්බ වෙනවා. ප්‍රාග්ධන ලාභ වැඩි ගානට රන් අඩු ගානට විකලා ගැප් එක ප්‍රාග්ධන ලාභ. අයිතිය පාලන බලද ඡන්ද බලය අතුසර ඡන්ද ප්‍රකරණ අයිතිය හම්බ වෙනවා. ප්‍රසාද කොටස් කියන්නේ නැවත කොටස් නිකුත් කරද්දී ඉන්න පරණ අයට නොමිලේ සැපේන කොටස් ප්‍රසාද කොටස් හම්බ වෙන. ඔන්න පුතේ සාකෝ ගත්තම් ප්‍රතිලාභ. අපි ලියමු. ලාභාංශ ආදිය ලැබීම. ලාභාංශ ආදාය ලාභාංශ ආදිය ලැබීම. ලාභාංශ ආදිය ලැබීම ප්‍රාග්ධන ලාභ ලැබීම
ප්‍රාග්ධන ලාභ ලැබීම ඊළඟට සමාගමේ පාලන බලතල හිමිවීම සමාගමේ පාලන බලතල හිමිවීම සමාගමේ පාලන බලතල හිමිවීම ඊළඟට ප්‍රසාද කොටස් ප්‍රසාද කොටස් දෙකක් ප්‍රසාද කොටස් හරි ප්‍රසාද කොටස් කමාවක් දාලා අයිති වාසිකම් කොටස් හිමිවීම මම වර්ගෝනේ ප්‍රසාද කොටස් වෙනයි අයිතිවාසිකම් කොටස් නැත්නම් හිමිකම් කොටස් වෙනයි ප්‍රසාද කොටස් කියන්නේ සමාගමක් නැවත කොටස් නිකුත් කරද්දී ඉන්න පරණ කොටස්කරුවන්ට නොමිලේ සැපෙන කොටස් නේ පුතා නිකන් හම්බෙන කොටස් නේ ඒ ප්‍රසාද කොටස් අයිතිවාසිකම් කොටස් කියන්නේ සමාගමක් නැවත කොටස් නිකුත් කරද්දී ඉන්න පරණ අයට අර නැවත නිකුත් කරන අලුත් කොටස් ගන්න අයිතිය පිටින් අය බලන් ඉන්නවනේ දැන් සමාගම එකපාරක් කොටස් නිකුත් කරා ABC ගත්ත කොටස් ඔක්කොම කෝටි 5ම ගත්තා ඒගොල්ලෝ කෝටි 5ම ගත්තා දැන් ලාභයි අනිත් අය බලන් ඉන්න අම්බෝ ආයේ කොටස් නිකුත් කරන් ගන්න අයිතිවාසිකම් නිකුතුව කියන්නේ අයිතිවාසිකම් කොටස් කියන්නේ සමාගම කියනවා නැවත කොටස් නිකුත් කරද්දී ඉන්න පරණ අයට මුල් තැන දෙනවා. ඕගොල්ලෝ ගණන් ගන්න ගත්තේ නැත්නම් තමයි අනිත්‍යයට ආරාධනා කරන්නේ. අන්න අපි කියන එක අයිතිවාසිකම් නිකුතුව. අයිතිවාසිකම හිමිකම් නිකුතුව කියලා. පැහැදිලිද? ප්‍රසාද කොටස් කියන්නේ නිකන් හම්බෙන කොටස් හිමිකම් අයිතිවාසිකම් කොටස් කියන්නේ පුතා හරි මොකද්ද? සමාගමන් නැවත කොටස් නිකුත් කරද්දී මුලින්ම ගන්න පරණ අයට අවස්ථාව දෙන එක. පැහැදිලිද? ඒක අයිතිවාසිකම් නිකුතු. තේරුණාද? තේරුම් ගන්න. හරි. එහෙනම් මම පුතා ඔන්න සංස්ථාපිත සමාගම් මම ඔයාලට කිව්වනේ පාඩම් පටන් ගද්දී මගේ පුතාට මම කිව්වා හරි පළවෙනි පාඩමට වඩා හොඳ පාඩමක් තුන්වෙනි පාඩම දෙවෙනි පාඩමට වඩා හොඳ පාඩම තුන්වෙනි පාඩම වඩා වැඩියෙන් ප්‍රශ්න අහන්නේ තුන්වෙනි පාඩමෙන් මම කිව්වා grade 10 එකේ first term එකේ පේපරේ දෙන්නේ 1 2 3 පාඩම් වලින් නම් පළවෙනි වාරේ grade 10 එකේ 1 2 3 පාඩම් වලින් නම් ඔයාගේ විභාග දෙන්නේ මතක තියාගන්න 60ක් 70ක් එන්න තුන්වෙනි පාඩමෙන් කොච්චර ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්ද කොච්චර ප්‍රශ්න හදන්න පුළුවන්ද තේරුම් ගන්න මයි පුතා එහෙනම් ඔයා විනාඩියක් මන් දෙන්නම් ඔය සමාගම් බලා ගන්න ඉක්මනට සමාගම් කියන්නේ මොකද්ද වර්ගීකරණයේ පනත ලක්ෂණ වාසි අවාසි සාකෝ ගත්තම තියෙන ප්‍රතිලාභ කියව ගන්න මයි පුතා ඉක්මනට බලන්න ඉක්මන් කරන්න හරි සමාගමක් කියන නිර්වචනය මොකද්ද පනතේ තියෙන්නේ සමාගම් පනත පුතා සමාගම් ලක්ෂණ වාසි අවාසි සාකෝ ගත්තම් ප්‍රතිලාභ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න උදාහරණ බලන්න ඊළඟට අනතනි පුද්ගල ව්‍යාපාර හරි දැන් උදා හවුල් ව්‍යාපාර හරි සංස්ථාපේ සමාගම් හරි
හරියට හරි සමුපාකාර. දැන් වා නිකන් මතකෙන් කියනක මට මෙන්න බලමු මතක බලමුකෝ. තනි පුද්ගල ව්‍යාපාර නේ? පුතේ තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. අවමය උපරිමය අවමය එකයි උපරිමය අවමය එකයි උපරිමයත් එකයි තනි පුද්ගල ව්‍යාපාර. පුතා හවුල් ව්‍යාපාර අවමය දෙකයි උපරිමය 20යි. සංස්ථාපි සමාගම් කොටස් දෙකයි පෞද්ගලික සමාගම් පොදු සමාගම්. පව් තමතන අපි ආවේ නෑ. අපි වල කිව්වේ නෑ. නමුත් මම දැන් අතනදි කිව්වා. පෞද්ගලික එකේ අවමය එකයි උපරිමය 50යි. පොදු එකේ අවමය එකයි උපරිමයක් නැත. දැක්කද? දැන්ට දන්න ටික. අපි දන්නවා තනි පුද්ගල පනත මොකද්ද? 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. හවුල් ව්‍යාපාර වලට වෙනම පනතක් තියෙනවා 1890 හවුල් ආඥානේ. හැබැයි එහෙම පනතක් තිබ්බට හවුල් ව්‍යාපාරත් ලියාපදිංචි කරන්නේ මේ පන තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. හැබැයි සමාගම් වලට වෙනම පනතක් තියෙනවා 2007 අංක 7 දරන සමාගම් පන. දැන් සමෝපාකාර. අන්න සමෝපාකාර. ඔයා දන්නවා සමෝපාකාරල පුතේ ලක්ෂණ කිහිපයක්. මොනවද? ඔයා දන්නේ මොනවද? සමෝපාකාර වගකීම සීමිතයි. නෛතික පුද්ගල භාවය තියෙනවා. අඛණ්ඩ පැවැත්ම තියෙනවා. ලියාපදිංචිය අනිවාර්ය ඔය ටික දන්නවනේ. ඔය දන්නවා. සමූපාකාරයේ ඉන්නේ කොටස්කරුවෝ නෙමෙයි. අයිතිකාරයෝ හවුල්කරුවෝ නෙමෙයි. සමාජිකයෝ. අවමය 10යි උපරිමයක් නැත. සමූපාකාරයේ අවමය 10යි උපරිමයක් නැත. අන සමූපාකාරයේ කියන ව්‍යාපාරය ඔයා දන්නවා ලාභ අරමුණ නැහැ. සමාජික සුබ සාධනයෙන් කරන්නේ. අරමුණ ලාභ නෙමෙයි. හැබැයි ඒක පෞද්ගලික අංශ ව්‍යාපාර මතකද? සමූපාකාර පෞද්ගලික රජය නෙමෙයි. පෞද්ගලිකයි. හැබැයි අරමුණ ලාභ නෙමෙයි. ඔයාගේ සමූපාකාර සර් කිව්වට පෞද්ගලිකයි කියලා මට හිතෙන්නේම සර් රජය කියලා නේ. ඒ ඇයි? සමූපාකාර වලට රාජ්‍ය අනුග්‍රහයක් දෙනවා. උදාහරණයක් බහණ්ඩ සහල් අඩු කරොත් ඒක ගන්න තියෙන සමූපාකාර ව්‍යාපාර. රජය එහෙමයි උදව් ගා සමූපාකාර වලට. සමූපාකාර වල ඍජු මැදිහත් වීම රජය දෙනවා. ඒ හින්දා අපිට ඒක රජය වගේ හිතෙනවා. හිතීමක් විතරයි ඒක. ඇත්තටම සමූපාකාර මොකද්ද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් ලාභ අරමුණ නැති. පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් ලාභ අරමුණ නැති. එහෙනම් මොකද්ද අරමුණ? සමාජික සුබ සාධනය. අන්න එන සමූපාකාරයේ අයිතිකාරය වෙන කවුද? සමාජිකයෝ. අන්න අවමය 10 උපරිමයක් නැහැ. සමූපාකාර වලට පනතක් තියෙනවා. ඒ 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමූපාකාර පනත. පැහැදිලි? ඔන්න සමූපාකාර සම්බන්ධ. මට කිව්වනේ. හරි. එහෙනම් එනකෝ සමූපාකාර සමිති. දැන් මම පුතා දන්න මොකද? ලාභ අරමුණක් නැහැ. අර ඒක දන්නවනේ. ඒ වගේම හැබැයි ඒක පෞද්ගලික රජය නෙමෙයි පෞද්ගලික ව්‍යාපාරයක්. හරි? ඒ වගේම දන්නවා සමූපාකාර වගකීම සීමිතයි. නෛතික පුද්ගල භාවයකුත් තියෙනවා. අඛණ්ඩ බෑමකුත් තියෙනවා. ලියාපදිංචි අනිවාර්යයි. පනත 1972 अंक 5 1972 अंक 5 1972 अंक 5 පැල් අන්න සමූපාකාර මනද තේරුම් ගන්න. ආයේ ඔළුවට ඇඟට දාගන්න පුතේ. අර පාඩම් මිස් වෙන්න බෑ. ඇඟට යන්න ඕනේ, කා වදින්න ඕනේ. ඒක තමයි ඉගෙන ගන්නවයි කියන්නේ. තේරුම් ගන්න පුතේ. මොරාල් එකෙන් එන්න. හරි එන පාඩමට. හරි බලන්න. සමූපාකාර සමිති. දැන් මේ සමිති කියන්නේ මේකේ සමූපාකාර ගැන සමූපාකාර සමිති වෙනයි. සමූපාකාර සමිති සමූපාකාර ව්‍යාපාරය. ස්වේච්ඡාවෙන් අන ස්වේච්ඡාවෙන් තම අභිමතයෙන් තමන් කැමැත්තෙන් තමන්ගේ හිතින් ස්වේච්ඡාවෙන්
එකට එකතු ස්වේච්ඡාවෙන් එකට එකතු සාමූහික අයිතියක් භුක්ති විඳින ස්වේච්ඡාවෙන් එකට එකතු සාමූහික අයිතියක් භුක්ති විඳින පුද්ගල කණ්ඩායමක පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම අරමුණු කරගත් ඒ පුද්ගල කණ්ඩායමේ පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම අරමුණු කරගත් ව්‍යාපාරයයි පැහැදිලිද හරි ඊළඟට සමූපාක පුතේ ලියා ගන්න හරි සමූපාකාර ලියාපදිංචි කරන්නේ 1972 සමූපාකාර ලියාපදිංචි කරන්නේ 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමූපාකාර පනත යටතේය හරි සමූපාකාර පනත යටතේ හරි දැන් හොඳින් මගේ පුතා හොඳින් වටහා ගන්න ඕනේ අවධානය දෙන්න පුතේ අවධානය දෙන්න අර වාගේ හිතට පැටලෙන අදහස මම ඔගේ වෙනම දාලා දෙන පුතේ බලන්න හැමෝම පැහැදිලි වේ වාක්‍ය කියවන්න හැමෝම කියවන්න විතර නෙමෙයි රකුත් ගහ ගන්න මගේ පුතා බලන්න මොකද මෙම ව්‍යාපාර සඳහා රජය අනුග්‍රහය දැක්වුවද මෙම ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය බව මතක තබා ගත යුතුයි මේක හැමෝටම වරදින තැනක් සමූපාකාර රජයනේ නෑ සමූපාකාර රජය නෙමේ පෞද්ගලික ඇයි රජය කියලා හිතෙන්නේ මේකට රාජ්‍ය අනුග්‍රහයක් දක්වන හින්දා අන්න එහෙනම් ඉරක් ගහ ගන්න ඔය වාක්‍යර පුතේ සමූපාකාර සුද්ධ වූ පෞද්ගලික අංශ ව්‍යාපාර රජය නෙමේ ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික ඒකේ අරමුණු සමාජික සුබ සාධනය අවමේ 10 උපරිමයක් නැහැ හරි පැහැදිලිද පනත 1972 අංක 5 හරි ඊළඟට දැන් බලන්න උදාහරණ සමූපාකාර ණය දෙන සමිති සනස සමහර අය දැන් දන්නේ සනස කියන්නේ මොකද්ද කියලා සමූපාකාර ණය දෙන සමිති සනස හරි මුල් ලකුණු සනස ශ්‍රී ලංකා විවිධ සේවා සමූපාකාර සමිතිය ඔය ශ්‍රී ලංකා විවිධ සේවා සමූපාකාර සමිතිය කිව්වම ඔයා බලන සමහරක් ඔයාගේ ගෙදර වාහනේට තේල් ගහන ෂෙඩ් එක ඒ ෂෙඩ් එකක් ගාවට ගියාම ගහලා දෙනවා විවිධ සේවා අවදාල නගරේ මොරටුව විවිධ සේවා සමූපාකාර සමිතිය ලියාපදිංචි අංකය ගහලා දෙනවා 1.6 අන්න පුතේ ගහලා දෙනවා පානදුර විවිධ සේවා සමූපාකාර සමිතිය මේවා 0.43 ලියාපදිංචි අංකය මේ වගේ අන්න ඒ ව්‍යාපාරයේ මොකක් හරි වෙන්න පුළුවන් හැබැයි ක්‍රියාත්මක වෙන්නේ සමූපාකාර යටතේ පැහැදිලිද හරි එහෙනම් තේරුම් ගන්න පුතා උදාහරණ සමූපාකාර ණය දෙන සමිති සනස ශ්‍රී ලංකා විවිධ සේවා සමූපාකාර සමිතිය ඊළඟට ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපාකාර ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය පැහැදිලිද තේරුණාද හරි එන්න පුතේ සමූපාකාර දැන් පැහැදිලිද හරි මේ මූලික සිද්ධාන්ත ටික වගකීම සීමිත එක නෛතික පුද්ගලභාවයක් තියෙන එක අඛණ්ඩ බැවැත්මක් තියෙන එක හරි ලියාපදිංචි අනිවාර්ය එක පනත 1072 අංක 5 කියන එක මේ මූලික සිද්ධාන්ත ටිකවත් ඔළුවේ තියාගන්න පුතේ ඊළඟට සමූපාකාර ලක්ෂණ සමූපාකාර සමිතිය සමූපාකාර ව්‍යාපාර ලක්ෂණ මොනවාද දැන් වාගේ සමේරික සියල්ල හරි කිසි දෙයක් අවුලක් හිතන මේ ඔක්කොම හරි වගකීම සීමිත මේ නෛතික පුද්ගල භාවයක් තියෙනවා අඛණ්ඩ බැවැත්ම තියෙනවා ඒ ඔක්කොම හරි නමුත් අර අපි සමූපාකාර වලටම ආවේනික ලියලා ඉමු තව ඕනම ලියමු එහලෙන් මොකද එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිය අපි එහෙම විශේෂයෙන් කියන සමූපාකාර ගැන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම ලියන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම ඊළඟට ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් තිබීම පුතේ
ස්වේච්ඡාහ විවෘත සමාජිකත්වය. ඒ කියන්නේ ස්ව කැමැත්තෙන් එන්න පුළුවන්. ඕන කෙනෙකුට එන්න යන ස්වේච්ඡාහ විවෘත සමාජිකත්වයක්. අන්න සමෝපාකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ඊළඟට ලියන්න ස්වේච්ඡාහ විවෘත සමාජිකත්වයක් තිබීම. ඊළඟට සමාජිකයන්ගේ සාමූහික අයිතිය පැවතීම. සමාජිකයන්ගේ සාමූහික අයිතිය පැවතීම. සමාජිකයන්ගේ සාමූහික අයිතිය පැවතීම. ඊළඟ බලන්න. හරි. පොදු අවශ්‍යතා අරමුණු වලින් යුක්ත වේ. පොදු අවශ්‍යතා අරමුණු වලින් යුක්ත වීම. පොදු අවශ්‍යතා අරමුණු වලින් යුක්ත වීම. ඔන්න සමූපා ලක්ෂණ වගේ ඔව්වට අමතරව වගකීම සීමිත වැරදි නෑ හරි. නෛතික බුද්ධිලභාවය තියෙන වැරදි නෑ හරි. අඛණ්ඩ බෑමක් තියෙන වැරදි නෑ හරි. ලියාපදිංචි අනිවාර්ය වැරදි නෑ හරි. හරි ලක්ෂණ. තව ලක්ෂණයක්. ලියාපදිංචි කරන පනත 1072 අංක 5 ඒකත් හරි. එහෙනම් ඒ සියල්ල හරි. මම අර කිව්වේ විශේෂයෙන් මොනවද? ගොඩක් ප්‍රශ්න පත්‍රය අහනවා සමූපාකාර ව්‍යාපාද ආවේනික ලක්ෂණ. එතන මේ වක්කීම සීමිත ලියන්න බෑ. ඇයි? ඒක සමාගමික ලක්ෂණයක් නේ. එන මොකද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ආයේ මොකද? සමූපාකාර වලටම ආවේනික. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ස්වේච්ඡා විවෘත සමාජිකත්වය. අන්න එව්වා මේකට ආවේනික වෙච්ච එව්වා. අන්න ඒකයි මම එක විශේෂයෙන් පැහැදිලි වෙනු ලිව්වේ. හරි? ඊළඟ. පිටුවංග 43. සමූපාකාර වල වාසී අවාසී. හරි? පුතේ බලන්න. ලියන වාසී සමූපාකාර ව්‍යාපාරයේ වාසී ලියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. ඊළඟට සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. කටයුතු කිරීම. විවිධ වූ රාජ්‍ය අනුග්‍රහය හිමිවීම. විවිධ වූ රාජ්‍ය අනුග්‍රහය හිමිවීම. හරි පැහැදිලි මම කිව්වනේ. වගකීම සීමිත වීම. වගකීම සීමිත වීම. නෛතික පුද්ගලභාවයක් තිබීම. වගකීම සීමිත වීම නෛතික පුද්ගලභාවයක් තිබීම අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. ඔන්න පුතේ වාසි පැහැදිලිනේ. දැන් පැහැදිලිනේ ඔක්කොම කලවම් කරලා වාසිය පිළිවුවනේ නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන එක, සමාජික සුබ සාධනයෙන් කටයුතු කරන එක, විවිධ වූ රාජ්‍ය අනුග්‍රහය හිමි වෙන එක, වගකීම සීමිත වෙන එක, නෛතික පැවැත්මක් තියෙන එක, අඛණ්ඩ පැවැත්ම ඔක්කොම වාසි. ලිව්වනේ දැන් අවාසි. අවාසි වාන්න දැන් මේකද පුතේ ඇත්තට මේක දන්නකෝ අවාසි රැස් කරගත හැකි ප්‍රාග්ධනය අඩුයි. ඔයා කියන සර් මොනවද කියන්නේ? තනි පුද්ගලයෙක් එකයි මේක 10යි. උපරිමයක් නෑ. ලොකු ප්‍රාග්ධනයක්. පුතේ හිතන්නකෝ ඔයයි යාළුවෝ 10කුයි සමූපාකාරයක් ආරම්භ කරනවා. සල්ලි දාද්දි ඒකේ අරමුණ ඔයාගේ ලාභෙ නෙමෙයි. මුළු මහා සමාජිකයන්ගේ ප්‍රතිලාභ. ඉතින් ඔයාගේ ශේෂතම ඔයාගේ මුළු සල්ලි ඔක්කොම සමූපාකාර යදවයිද? නෑ. ඇයි? ඔයා විනෝදෙට වගේ පොඩ්ඩක් දාන්න. ඇයි හේතුව? අනිත් අයගේ සුබ සාධන මං ඔක්කොම දාන්න ඕනේ නෑනේ. අන්න දැක්කද? ඒ හින්දා සමූපාකාරල ප්‍රාග්ධනය සපයා ගැනීම හරි සීමිතයි. රැස් කර ප්‍රාග්ධනය අඩුයි. ඒ තරම් නෙමෙයි. ක්‍රියාකාරීත්වය උදා මංගර දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවනේ. පෞද්ගලික වුණාට
ඒ හින්දා ක්‍රියා ඉන්න වැටෙන්නේ දේශපාලන බලපෑම් වලින් ගොඩක් කරලා ආපු අය. අන්න පුතේ ක්‍රියාකාරීත්වයේ උදාසීනයි, කම්මැලි. හරි සභාව කරලා පුතා තීරණයක් ගන්න ප්‍රමාදයි, සමූපාකාර ප්‍රතිපත්ති මතම යැපෙනවා. ඉහලින් ඕඩර් එක එනකම් බලන් ඉන්නවා. ගන්න වැරදි තීරණ. අන්න පුතා ඊළඟට දේශපාලන බලපෑම් වැඩි. ඔන්න අවාසි. සමූපාකාර ව්‍යාපාරය අවාසි. ලෙමු අපේ. රැස් කරගත හැකි ප්‍රාග්ධන ප්‍රමාණය සීමිත වීම. රැස් කරගත හැකි ප්‍රාග්ධන ප්‍රමාණය සීමිත. ඊළඟට සමූපාකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. සමූපාකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. සමූපාකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. කටයුතු කළ යුතු වීම. ක්‍රියාකාරීත්වයේ බොහෝ විට උදාසීන වීම. ක්‍රියාකාරීත්වයේ බොහෝ විට උදාසීන වීම. දේශපාලන බලපෑම අධික වීම. දේශපාලන බලපෑම අධික වීම. අධික වීම. හරි. හතරක් ඇති. හරි. හරි. ඕනෑ අපිට නවීන තාක්ෂණ වලට අවශ්‍ය නම් නවීන තාක්ෂණ යොදා ගැනීම මැලිකමක් දැක්වීම වගේ දේවල්. නවීන තාක්ෂණ යොදා ගැනීම මැලිකමක් දැක්වීම වගේ දේවල් ගන්න පුළුවන්. හරි ඊළඟට සමිති සංවිධාන බාපුතා හරි හොඳින් අහගන්න. හරි. දැන් අන සමිතියත් පුතේ සමූපාකාරය වගේ තමයි. ගොඩක් සමානකම් තියෙනවා. ඇයි සමිතියේ අවමය සඳහන් වෙනවා 10යි උපරිමයක් නැහැ. හරි සමිතියේ අන්න සමිතියේ අරමුණ මොකද්ද? සමාජික සුබ සාධනය. හැබැයි සමූපාකාරය වගේ නෙමෙයි, වගකීම අසීමිතයි. සමූපාකාරය වගේ නෙමෙයි, නෛතික පුද්ගල භාවයක් නැහැ. සමූපාකාරය වගේ නෙමෙයි, අකණ්ඩ පැවැත්මකුත් නැහැ. සමූපාකාරය වගේ නෙමෙයි, ලියාපදිංචි අනිවාර්ය නැහැ. අන්න සමිතියේ පුතේ වෙනස. ඒ වගේම සමිතියට පනතක් වෙනම නැහැ. හැබැයි අවශ්‍ය නම් සමිතිය අවශ්‍ය නම් 2007 අංක 7 දරන මේ සමාගම් පනත යටතේම පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කළ හැකි. දැකද? හරි එහෙම තමයි සඳහන් වෙන්නේ. බලන්නකො කොච්චර මේ මාතෘකාව තුළ මම පුතාට දැනගන්න කොච්චර කාරණා කරුණු තියෙනවද? ප්‍රශ්න පත්‍ර පොතක් දුන්නසේ ඒකනේ. ඒ පොත කරමු. ඒක බෙබ තනියෙන් කරනවා. අය කරලා උත්තර ටික මට එන්ලොප් එකේ දාලා දෙන්න ඕන. ඔය අම්මයි තාත්තේ වග කියන්න ඕන මේ කොපි කරේ නෑ කියලා. දැන් මහන්සිලා මම බලන එක පේපර් එකේ වැඩක් නෑ. තේරුම් ගන්න. එහෙනම් පුතේ හොඳින් වටහා ගන්න. හරි. අන්න පුතේ සමිති අවමේ 10යි උපරිම සීමාවක් නෑ. අන්න සමිති ලියාපදිංචි අනිවාර්ය නෑ. හැබැයි අවශ්‍ය නම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කළ හැකියි. බලන්න. එන්න පුතේ සමිති වලට. සමාජ සුබසාධනය අරමුණු කරගත් සංවිධානය සමිති ලෙස හැඳින්වේ. හරි. විශේෂයෙන්ම සමාජික සුබසාධනය ප්‍රජා සේවා හෝ පුණ්‍ය කටයුත්තක් පදනම් කරගෙන මෙවැනි සංවිධාන පිහිටුවාගෙන ඇත. හරි. සමාජ සුබසාධනය අරමුණු කර සංවිධානය සමිති ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම සමාජික සුබසාධනය ප්‍රජා සේවා හෝ පුණ්‍ය කටයුත්තක් පදනම් කරගෙන මෙවැනි සංවිධාන පිහිටුවාගෙන ඇත. උදාහරණ ක්‍රීඩා සමිති, ගොවි සමිති, අන්‍යෝන්‍ය ආධාර සමිති, ක්‍රීඩා සමිති, ගොවි සමිති, අන්‍යෝන්‍ය ආධාර සමිති. මේ ලියාපදිංචි අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් අන්න වචනේ. මේ ලියාපදිංචි අවශ්‍ය නොවන අතර අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කළ යුතුයි. ඒකද
අවශ්‍ය නම් 2007 අංක 7 දර සමාගම් පනත යටතේ පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කළ හැකියි. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊළඟට සමිති සංවිධාන ලක්ෂණ. පොතේ අන්න සමිති දැන් ඔය ඉරක් ගහ ගන්න අරකට අවශ්‍ය නම් 2007 ඉරක් ගහ ගන්න. ඊළඟට පුතා සමිති සංවිධාන ලක්ෂණ. දැන් පැහැදිලිනේ ඕන අපිට ගන්න පුළුවන් සමාජික සුබ සාධන. වගකීම අසීමිතයි. නෛතික බැල්මක් නැහැ. අඛණ්ඩ බැල්මක් නැහැ. ලියාපදිංචි අනිවාර්ය නැහැ. අවශ්‍ය 2007 අංක 7 අපිට ගන්න පුළුවන් පොදු ලක්ෂණ වලට. අපි ලියමු. ලියා ගන්න. ලියාපදිංචි අනිවාර්ය නොවීම. ලියාපදිංචි අනිවාර්ය නොවීම. ලියාපදිංචි අනිවාර්ය නොවීම. ඊළඟ පහසුවෙන් ඇරඹිය හැකි වීම. ලොකු අසීරුවක් නැහැ. කට්ටිය එකතු වුණා සමිති වාර්තාවක් හැදුවා සමිතිය රැස්වීමක් තිබ්බ සමිතිය ආරම්භ කරා. ලියාපදිංචි කරා කරගෙන ගියා. අවුල නැහැ. අනිවාර්යයෙන් ලියාපදිංචි පහසුවෙන් ඇරඹිය හැකි වීම. ඊළඟ 3 සමාජිකයන්ගේ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාරයක් වීම. සමාජිකයන්ගේ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාරයක් වීම. සමාජිකයන්ගේ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාරයක් වීම. අරමුණු කරගත් ව්‍යාපාරයක් වීම. අරමුණු කරගත් ව්‍යාපාරයක් වීම. වගකීම අසීමිත වීම. වගකීම අසීමිත වීම. වගකීම අසීමිතයි. හරි. දැන් අන්න සමිති වල වාසී හොඳට තේරුම් ගන්න පාඩම් ගන්න පුතා. හරි සරලයි. පාඩම් කරන කරුණු ගොඩයි. හොඳට තේරුම් ගන්න පුතේ. ඔය පාඩම් තදින් මොළුවේ තියාගන්න. කොමර්ස් විෂය ලේසි අමාරු නෑ. මැත්ස් ලකුණු අඩු වුණත් මට ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. මේ පාඩම් තුන තදින් පාඩම් කරගන්න. ඔයාලා ලොකු දෙයක් මේ පාඩම් ටිකෙන් කරගන්න පුළුවන් පුතේ. තේරුම් ගන්න. හරි. ඔයා කියන්නේ සාපේල ප්‍රශ්න පත්‍රයේ බාන මේ පාඩම් තුන කොච්චර ප්‍රශ්න නැද්ද කියලා. ලියන ප්‍රශ්න මොන කොච්චර නැද්ද කියලා තේරුම් ගන්න පුතේ. ඊළඟට වාසී ලියන වාසී පහසුවෙන් ආරම්භිය හැකිවීම. පහසුවෙන් ආරම්භිය හැකිවීම. පහසුවෙන් ආරම්භිය හැකිවීම. සමාජික සුබ සාධනය සැලසීම. සමාජික සුබ සාධනය සැලසීම. සමාජික සුබ සාධන සැලසීම. හරි. එන අවාසි වලට එන අවාසි පුතේ ඇයි දැන් අපි කියනවා සමිතියේ අවාසියක්ලු වංචා සිදුවීමටදී ඉඩකඩ වැඩ. දැන් ඔය දන්සල් දුන්න දරුවෝ දන්නවා නේද? දන්සල් එහෙම දුන්න දරුවෝ දන්නවා. දන්සල දෙන්න කියලා මුළු ගමෙන්ම එකතු කරා. කොළ අරගෙන ගිහලා ෆයිල් අරගෙන ගිහලා එකතු කරා. අනේ චූටි දන්සලක් දුන්නා රුපියල් 20000ක එකතු කරලා 5000කින් දන්සලක් දුන්නා. යාළුවෝ ට්‍රිප් එකක් ගියා. ඇඳුම් පැළඳුම් ගත්තා. අන්න එහෙනම් සමිතිය හොයන්න බලන්න කෙනෙක් නැති හින්දා වංචා කරන්න පුළුවන්. තේරුණාද? අර සමිතිය දුරදාලයක් ඒක. වංචා කිරීමට ඉඩකඩ වැඩි. ලියන්න. වංචා සිදුවීමට ඇති ඉඩකඩ වැඩිවීම. වංචා සිදුවීමට ඇති ඉඩකඩ වැඩිවීම. ඉඩකඩ වැඩිවීම. ඊළඟට වගකීම අසීමිත වීම. ඊළඟ අවාසිය වගකීම අසීමිත වීම. වගකීම අසීමිත වීම. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම.
නොමැති. ඊළඟට එන පුතේ ඊළඟට එන්න බලන්න. හරි. අවධානය දෙන්න. හරි. හොඳින් අහුම්කම් දෙන්න. එදමයි පුතා ක්‍රියාකාරකම් අංක 3ට දැන් මම මේක ලියලා දිනවා යම් ප්‍රමාණයක්. මොකද ව්‍යාපාර සංවිධානය වල අවමහා උපරිම සමාජික ගන්න තනි පුද්ගල ව්‍යාපාර හවුල් සමූපාකාර සමේධි සීස පෞද්ගල සීස පොදු. එතකොට අන්න පුතේ එහෙනම් ඔයා දන්නවා තනි පුද්ගල ව්‍යාපාරේ මම පුතා බලන්න තනි පුද්ගල ව්‍යාපාරේ අවමය කීයද 1යි උපරිමයත් 1යි. අරේ හවුල් ව්‍යාපාරේ අවමය 2යි උපරිමය 20යි. හරිද? හරි. සමූපාකාර ව්‍යාපාරේ අවමය 10යි උපරිමයක් නැහැ. අන සමිති සංවිධාන අවමය 10යි උපරිමයක් නැහැ. ඊළඟ සීස පෞද්ගලිකයි සීස පොදුයි. සීස පෞද්ගලික සීමා සහිත බෞද්ධ සමාගම් අවමය 1යි උපරිමය 50යි. සීමා සහිත පොදු සමාගම් අවමය 1යි උපරිමය සීමාවක් නැහැ. ලියාගන්න. බුදු තනි පුද්ගල ව්‍යාපාර 1යි අවමය 1යි උපරිමය 1යි. අවමය 1 උපරිමය 1යි. හවුල් ව්‍යාපාර අවමය 2යි උපරිමය 20යි. අවමය 2යි උපරිමය 20යි. සමූපාකාර අවමය 10යි උපරිමයක් නැහැ. අවමය 10යි උපරිමයක් නැහැ. සමීතිත් අවමය 10යි කමාදාන බල ලියන්න. සමීතිත් අවමය 10යි උපරිමයක් නැහැ. අවමය 10යි උපරිමයක් නැහැ. දෙකේම ඊළඟ සීස පෞද්ගලික අවමය 1යි උපරිමය 50යි. සීස පෞද්ගල සමාගම් අවමය 1යි උපරිමය 50යි. අවමය 1යි උපරිමය 50යි. හරි. පොදු සමාගම් අවමය 1යි උපරිමය සීමාවක් නැහැ. උපරිමයක් නැහැ. අවමය 1යි උපරිමය සීමාවක් නැහැ. හරි. ඊළඟට හරි. ඊළඟ දැන් ලැබුණා. දැන් බලන්න ඔය ටික පාඩම් තියෙන්න ඕනේ නේද? ඔයා දැන් 10 දරුවෙක්නේ 11 අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවනම් මේ පාර ඕලේ කරේ අහන්න පුතේ 90ක් ගෙනාට මතක නැහැ. අහන්න එකපාරට සීමා සහිත පෞද්ගලික සමාගමේ අවම කීයද? 1ද 2ද කියලා මම 1යි 10යි කියලා සමහර කට්ටිය. උපරිමේ 50යි. සීමා සහිත පොදු සමාගමේ ඒත් අවමය 1මයි. උපරිමේ සීමාවක් නැහැ. සමුපාක සමිතිය අවමය 10යි උපරිමේ සීමාවක් නැහැ. ඒ දෙකේ. තනි පුද්ගල 1යි හවුල් ව්‍යාපාරයේ 2යි අවම උපරිමේ 20යි. අනේ මේ වගේ හොඳට මතක තියෙන්න. ඒ ක්‍රියාකාරකම් අංක 3. දැන් 4 විවිධ ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කරන අනපනත්. එක එක ව්‍යාපාර ලියාපදිංචි කරන අනපනත්. අන්න තනි පුද්ගලයි හවුලුයි එකම පනත. හැබැයි තනි පුද්ගල වලට තව එකක් අච්චු පොතේ දෙනවා පළාත් සභා ව්‍යාපාර නම් ප්‍රඥා මම එක ලියනවා. හරි. නමුත් තනි පුද්ගල සහ හවුල් ඒ වගේ සර් හවුල් වලට 1890 හවුල් ආඥාපන තියෙනවා. ඒ වුණාට හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන්න කියලා නීතියෙන් කියන මොන බණද? 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනතේ. එහෙනම් තනි පුද්ගල පනත මොකක්ද? 1918 අංක 6 ව්‍යාපාර නාම ආඥාපනත. තව පනතක් තනි පුද්ගල මොකද්ද? අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන මොන පනත? 1918 අංක 6 ව්‍යාපාර නාම ආඥාපනත. සමාගම් ලියාපදිංචි කරන 2007 අංක 7 සමාගම් පනත. සමූපාකාර 1972 අංක 5 දරන සමූපාකාර පනත. සමීති අවශ්‍ය නම් 2007 අංක 7 සමාගම් පනත යටතේ පූර්ණ සමාගමක් ලෙස ලියන්න. එක තනි පුද්ගල ව්‍යාපාර ගාව ලියන්න. එක රූලෙන් ලියන්න. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත.
1918 එකරුවෙන් ලියන අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා බලද 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා බලද එතනම ලියන යටින් ලියන පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අච්චු පොතේ සඳහන් වෙනවා ලොකු ඩෝක අපි කතා කරන්නේ නැහැ නමුත් ඒකක් තියෙනවා අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය හවුල් ව්‍යාපාර වලට ලියන්න ඕනේ මොකද හවුල් ව්‍යාපාරත් මගේ පුතේ ලියාපදිංචි කරන්නේ හවුල් ව්‍යාපාරත් ලියාපදිංචි කරන්නේ ඒ පනත යටතේමයි ඒ ලියන 1918 අංක 6 දරන අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා බණත ව්‍යාපාර නාම ආඥා බණත ඊළඟට සමාගම් 2007 අංක 7 සමාගම් බණත සමාගම් 2007 අංක 7 දර සමාගම් බණත 2007 අංක 7 දර සමාගම් පනත සමූපාකාර 1972 අංක 5 දරන සමූපාකාර පනත 1972 අංක 5 දරන සමූපාකාර පනත ඊළඟට සමිති 2007 අංක 7 දරන සමිති 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කළ යුතුය. හරි. තේරුම් ගන්න පුතා. එහෙනම් මේ අහගන්න හොඳින් තේරුම් ගන්න දරුවෝ හරි අපි තනි පුද්ගල ඉවර කළා හවුල් ඉවර කළා සංස්ථාව සමාගම කරා සමිති සමූපාකාර ඉවර කළා පුතේ හොඳින් වටහා ගන්න ඉතුරුලා තියෙන සංස්ථා දෙපාර්තමේන්තු විතරයි අපි ඒකත් කතා කරමු කතා කරලා පුතේ අවසන් කරමු අනිත් දවසේ හරි දැන් ඔයිට තමයි යන්නේ නැත්තේ පුතේ දන්නවද අද පාඩම් කරන කරුණු වැඩි ඔයාට ගොඩයි හරි අර එහෙම කරොත් ඔයාට විෂයත් එක්ක බර වැඩි කියලා මට බයක් දැනෙනවා. අන්න ඒ හින්දා මිසක් ඔය ඇති නෙමෙයි. හරි ඔය ටික පාඩම් කරන එක වැදගත්. ඔය ටික පාඩම් කරලා වැඩ කරන එක වැදගත්. හරි තේරුම් ගන්න. හරි පුතේ එහෙනම් බලන්න. මම දෙන්නම් පුතා පොඩි වෙලාවක් MCQ 9 අද 9 තියෙන්නේ මම කිව්වා SSP එකයි MCQ දෙනවා ගාව නැහැ. හරි ටට හම්බුනාම කරන්න හරි දැන් MCQ විපද කරගෙන යනකෝ ඉක්ම කරන්න පාන හරි මම ඔයාලට බලන් ඉන්නේ අපිට උත්තර කියන යනවා දැන් නිකම් මගේ පුතා මම මේ කියන දේ අහන්නකෝ අපි නිකම් පුතේ කියවන්න ඕනේ නෑ අපි වැඩ වලින් වැඩ පෙන්නමු මේ වෙද්දි නොදැනුවත් MCQ 200ක් ඉවරලා අදයන් 201 ඉඳන් 225 නෙමෙයිද කියන්නකෝ නොදැනුවත් 200ක් ඉවරලා අදයන් 225 දක්වා නෙමෙයිද කියන්නකෝ අද වෙද්දි අපි නොදැනුවත් පුතා SSP එකේ ප්‍රශ්න 130 ගාණක් 100 මම හිතන්නේ පුතේ ඔකම 143ක් අද කතා කරලා ඉවරයි නේ එහෙනම් එච්චර වැඩ ප්‍රමාණයක් අපි කරගෙන පුතේ පර්ණව මතක් කරලා ඉස්සරහට යන්නේ හරි ඉඳා කරන දේ හරි ගරුත්වයෙන් වගකීමෙන් කරන්න හරි බලන්න පුතා බලන්න 201ට 3 201 3 202ට 4 4 203ට 4 3ට 4 4ට 2 4ට 2
පහට 3 205ට 3 206ට 4 6ට 4 7ට 3 6ට 4 7ට 3 8ට 3 209ට 1 210ට 1 11ට 3 211ට 3 12ට 3 13ට 2 14ට 3 15ට 1 216ට 4 17ට 3 218ට 3 19ට 1 220ට 2 21ට 2 222ට 4 23ට 2 24ට 4 25ට 1 25ට 1 හරි තබම හොඳින් ඔයා වැට්ටික් කරගන්න ඕනේ පෙබරවාරි මාසේ වැඩ දැන් ඉවරුනේ හරි මාර්තු මාසෙත් වැට්ටික් කරමු නම් දවස් 5ක් කරමු හරි නමුත් මේ මහන්සි වෙන්න පේපර් පොතක් තියෙනවා දැන් මම ආයේ කියන මේ ප්‍රශ්න පත්‍ර පොතක් ඔයාලට දෙන මාර්තු මාසේ ඒ ප්‍රශ්න පත්‍ර පොත මේකතේ පටලව ගන්න වෙනම දවසක් අරන් පැයක වෙනම වීඩියෝ එකන හැමදාම දැන් සතියේට පැය දෙකයි පැයයි වෙනම යනවා පන්තියක් අමතරව ටියුට් ක්ලාස් වලට වෙනම යනවා හරි එනක ලෑස්ති වෙන මහන්සි වෙන්න හරි එහෙනම් හැමෝම වැට් එක බලා ගන්න පාඩම් කරගන්න මාර්තු මාසේ වීඩියෝත් එක අපි හම්බෙමු තා තෙරුවන් සරණයි මම දරුවෝ පරිස්සමෙන් ඉන්න පුතේ